අයිබෝන් ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කියලා කියන්නේ උපරිම තලය දක්වා අර්ථ කැවුණු භාෂාව. මේ අර්ථය කියලා අපි හොයාගන්නේ සමහර වෙලාවට මේ දාං ලෑල්ලක මතු පිටින් මේ අත ගමන් කරන ඉත්තෙක් වගේ නෙවෙයි. අර්ථය මතුවෙන්න ඕන මුල් වලින්. මුල් වලින් දෙවෙන අර්ථය හෙමින් ඉහළට ඇවිත් මේ පොළවට සෙවන දෙන්නට ඕන. ඒ වගේ යහපත් නිර්මාණකරුවාට පුළුවන් මහා ගස් වගේ වැවිලා පුංචි ගස්වලට හෙවන දෙන්න. ඒ වගේම පුංචි ගස්වලට පැලවෙන්න අවශ්‍ය කරන පොහොර වෙන්න වියලි අතු ඉති කඩා බිම දමන්න. ඉතින් එහෙම කවියෝ මේ සමාජය වඩාත් පොහොසත් කරන්නට තමන්ගේ නිර්මාණ දායකත්වය ලබා දෙනවා. පොදු භාවිතාවේදී අපි ඒ නිර්මාණ එක්ක අපේ හිත එකඟ කරගන්නවා. එහෙම හිත එකඟ කරගත් සාරවත් කවි නිර්මාණ ළඟ අපි නතර වෙලා ඒ කවි රස විඳින්මින් කවිය සමාජයේ යහපත් භාවිතාවක් දක්වා අරගෙන යන්නට අවශ්‍ය කරන මතවාදී පෙළඹුම සිද්ධ කරන්නයි කවි 10ට ගී 10ක් වැඩසටහන අපි රැගෙන එන්නේ. විවිධ නිර්මාණකරුවන්, සාහිත්‍යවේදීන්, කලාකරුවන්, වෘත්තිකයන් මේ හැම දෙනාම කවි 10ට ගී 10ක් වැඩසටහන සමග එකතු කර සිටිනවා. අපි අද කැඳවා ගත්තේ නූතන කවි යුගය නියෝජනය කරන දක්ෂ කවියෙක්, තාම හොඳ විචාරවාදී යෞවනෙක්. ඒ නිසා අපිට අද ටිකක් වෙනස් විදිහේ කවි ටිකක් හොයාගන්නට පුළුවන්කම ලැබේවි. නුවන් තොටවත්ත කවියාට අයිබෝන්. අයිබෝනයි. ඉතින් නුවන් මේ ඔබට කවිය විෂය වෙන්නේ, ඔබට කවිය හුරු වෙන්නේ, ඔබේ ප්‍රකාශනයේ කවිය වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයෙන්ම මම කැමති පටන් ගන්න. කවියත් එක්ක ඇසුර ඇත්තටම කුඩා කාලේ ඉඳන්ම තිබුණ එකක්. කියවන්න තිබුණ බැහැියත් එක්ක ගොඩක් වෙලාවට අපි කවි සහ කවි නොවන දේවල් බොහෝ දේවල් කියව. නමුත් ඒකින් යම් හේතුවක් මත හරියටම කියන්න බෑ හේතුව කියලා මට සිද්ගත් දේ තමයි කවිය. ඉතින් කවියත් එක්ක ගනුදෙනු කරලා මුලින්ම කියවන්න පටන් ගන්නවා. ඊට පස්සේ අහම්බෙන් වගේ මට දැනෙනවා මට මොන හරි දෙයක් ලියන්න පුළුවන් කියලා මම ලියන්න පටන් ගන්නවා. පාසල් සමයේ පොඩි දේවල් ලියනවා. නමුත් අපි ඊට පස්සේ කොහමද පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා. එතනදී ලොකු වෙනසක් වෙනවා සහ සම වයසේ නමුත් කවියෙන් අපිට වඩා ගොඩාක් ඉදිරියේ ඉන්න බොහෝ දෙනා හම්බ වෙනවා. ඒගොල්ලන්ගේ නිර්මාණත් එක්ක ගනුදෙනු කරනවා. අපි ලියන දේවල් වලට ਵਿਚාරයක් ගැනීම සමහර විට ඒ වගේ ගුණ දොස් ගැන දැනගන්න ලැබෙනවා. ඉතින් එහෙම කරන්න පටන් ගත්ත එක මම හිතන්නේ දැනට අවුරුදු 10ක් 15ක් විතර කාලයක් නිරන්තරයෙන් ඉතින් අභ්‍යාස කරමින් ඉන්නවා. ඉතින් කියවන අයගේ ප්‍රතිචාර සමහරට හොඳ ඒවා ලැබෙන එකත් යම් පිටු බලයක් වෙන්න ඇති. මේ වෙනකොට ඉතින් කවි පොත් කීපයක් කරලා යම් මට්ටමක හඳුනා ගැනීමක් තියෙනවා. නමුත් අදටත් මට මං ආධුනික කවියෙක්. මං හිතන්නේ අර සමාජයේ විසින් කෙනෙක්ව කවියෙක් කියලා නම් කරනකම් ඔහු ආධුනික කවියෙක් තමයි. ඔබ මේ කවි කියවන්න පටන් ගන්න පුංචිම කාලේ මතක මොන වගේද? මං හිතන්නේ කවි රස විඳින්නට බලාපොරොත්තු වෙන අලුත් අයට ඒ දැන ගැනීම වටිනකමක් එකතු කරાવી. පුංචිම කාලේ කියන්නේ කියවන්න පටන් ගන්නම කාලේ මං හිතන්නේ මට පෙරද 1-2 වසර වලට වගේ එනකොට අපි කියවන්න පටන් ගන්නවා. එතකොට කවි වලට යම් ආසාවක් ඇතිවෙන මොකද කෙටි මං හිතන්නේ ප්‍රමාණය අඩු හින්දා වෙන්නේ නැති මුලින්ම. ඊට පස්සේ අර තාලය කියන එක කොහොමද දරුවෙක්ගේ ඇඟේ තියෙන නිසා අපි කවි වලට ආසක්ත වෙන්නේ නැති. ඉතින් එහෙම කියවන්න යද්දි මට මතකයි මට අහම්බෙන් වගේ සංදේශ කාව්‍ය දෙකක් තුනක් කියවන්න ලැබෙනවා. මොකද මේ මට මතකයි පොත් ප්‍රදර්ශනයකට ගිහිල්ලා අර අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ මගේ ඉතා අඩුවට ඒ කාලේ පොත් සෙට් එකක් තිබුණා. මට මතකයි ඔක අරගෙන ආවා. අරන් ඇවිල්ලා එහෙම මෙහෙන් මං කියවගෙන ගියා. මට මතකයි සමහර කවි මං පාඩම් කරගත්තා. මම තේරුම දන්නේ නැහැ. ඉතින් පස්සේ කාලෙක තමයි මම ඔක තේරුම දැනගත්තේ. නමුත් ඊට පස්සේ සෑහෙන කාලයක් යනකම් ওই සඳස් කවියට සාම්ප්‍රදායික කවියට ලොකු ලැබියාවක් තිබුණා. මගේ ලැබියාව නැති වෙලා කියලා කියනවා නෙවෙයි. හැබැයි දැන් අපි වෙනත් ආකෘතියක් හදා බලනවා. මුල් කාලේ සමහරවිට ප්‍රවීණ මගේ ආදරණීය ජ්‍යෙෂ්ඨ සමහරට මට කොහොමද චුට්ටක් මේ අනිත් ආකෘති ගැන බලන්න කියලා. ඒතර මේ ඒම කියන්න වෙන තරමට අර සාම්ප්‍රදායික කවියට ආශක්ත වෙලා තිබ්බ කාලයක් තිබුණා. ඊට පස්සේ ඔබ කවි ලියන්න පටන් ගන්න කොයි කාලෙද? මට මතකයි ඉස්කෝලේ යන කාලේ ඉඳලා හිටලා කවියක් ලියලා තියෙනවා. නමුත් විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුදු 2 විතර ගියාට පස්සේ තමයි මම මේ කවි ලියන පා කියන එක මට දැනෙන විදිහට මම පටන් ගන්නේ. මොකද අපිට
අවස්ථාවක් ලැබෙනවා පෙරදින විශ්වවිද්‍යාලයේදී මේ බිත්ති පුවත්පතක් සංස්කරණය කරන්න මට. ඒතර මම ඒ සංස්කරණ කටයුතු කරගෙන යනකොට මට මගේ සමකාලීන කවි තියෙන අය ටික මුණ ගැහෙනවා. ඉතින් ඒත් එක්ක සමහර වෙලාවට මම සංස්කාරක නිසා සමහරට මට මගේ නම ලියන්න බෑ. නමුත් සමහර වෙලාවට විභාග කාලවලදීම බිත්ති පුවත්පතට කවි මදි. ඔය වගේ වෙනකොට මම ලියපු එකක් මම දානවා වෙනත් නමකින්. එතකොට මට නිර්ව්‍යාජ මේ ඇගීම් ලැබෙනවා. ඒ කවුද කියලා දන්නේ නැහැනේ. ඒතර බයින්න ඕන එකත් ඇවිල්ලා බනිනවා ඉතින්. ඉතින් ඒ දේවල් නිර්ව්‍යාජ ඇගීම් ටිකක් ලැබෙනවා. ඉතින් ඒත් එක තමයි මම හිතන්නේ ලියන්න පටන් ගන්න. හොඳයි. රසය මතුවෙන්නේ වර්ණනාවට වඩා කවියක් ඇතුලේ පළවන හැඟීම් පාඨක සිතේ ජනිත කිරීමෙන්. ඉතින් එහෙම පාඨකයෝ කවිවලට කැමති වෙනවා වගේ නුවන් කවියෙක් විදියට කවි රස විඳිනකොට ඔබ කැමති වුණු කවි ටිකක් එක්ක අද අපි කතා කරන්න පටන් ගන්නවා. ඒ කතාවේ පළමු කතාබහ සඳහා ඔබ තෝරා ගන්නා කවිය තමයි අපි දැන් හොයාගන්නේ. ඔය මුලින්ම කියන්න ඕන ඇත්තට මම විචාරයකට වඩා මම කැමති අද කතාබහ කවිය ගැන මට දැනෙච්ච දේ මම කියන්න උත්සාහ කරනවා. ඒකට මොකද මම විචාරයක් කරන තරම් ප්‍රවීණ තැනක ඉන්නවා කියලා දරත් මම විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මම ආස කරපු කවි ටිකක් මම ඇවිල්ලා ගෙනල්ලා තියෙන්නේ. සහ මට දැනුණ තැන් ටිකක්. ඒතකොට ඒ වගේම මේ මම කැමති ඒක මට දැනෙච්ච විදිහට මේ ගීතවලට සම්බන්ධ කරගෙන යන්න. ඉතින් පළවෙනි කවිය තමයි මම තෝරගන්නේ මේ නිර්මලා කියන කවිය. අපේ පරම්පරාවේ තරුණ කවියෙක් වෙන නදුන් යසිත දසනායක කියන කවියාගේ විල්නෙතක මල් මතක කියන පොතේ එන කවියක්. ඉතින් මේ කවියේදී ඔහු කතා කරන්නේ වැවක ගිලී මියගිය සිය බිරිඳ ගැන මතකයන් ගැන. ඉතින් මම කවිය කියන්නම්. ඔව්. ඔහු පටන් ගන්නවා. ගිලී ගිය ඉවුරකින් නැගෙයි නුඹේ සුවඳක් නිර්මලා. මේ වැවට තව නුඹ දරාගෙන ඉන්න හැකිවේද නිර්මලා. වසර ගාණක් මමත් ඇවිදින් කතා කිරුවත් නිර්මලා. වැව බලාගත් අත බලාගෙන ඉන්නවා තව බය වෙලා. මෙතන ඔහු කියනවා මේ වැවට හිතා ගන්න බෑ කියලා. ඉතින් මම මේ කවිය ආසම කරපු කැලේ තමයි ඔහු වැවක් හිතන හැටි ගැන කතා කරනවා. වැව හරි අමුතුයි. ඒ කියන්නේ අපිට හරි අමුතුයි. ඒකට වැව හිතනවා, වැව බය වෙනවා. අන්න ඒ වගේ දේවල් ගැන ඔහු කතා කරනවා. ඔහු තවදුරටත් ඉස්සරහට කියන් යනවා. පොඩි එවුන් ඉස්කෝලේ යනකොට වැව දිගේ හසරැල් සලා පුරුද්දට වගේ දුවේ කියලා බලනවද නුඹ නැගිටලා. මඩට යට වී පසට බුසු වී නුඹේ හදවත රොන්සලා. වැව පුරා මල් වී පිපෙනකොට බඹරු අඬනවා නිර්මලා. කියන්නේ ඇය මලක් හැට පිපෙනකොට මේ ඛේද වාචකයත් එක්ක බඹරුන්ටවත් ඒ වගේම පැණි ගන්න බෑ කියලා ඔහු කියන්නේ. ජීවිතේ කටු පඳුරු අතරින් නුඹ ඇවිද ගිය තැන් බලා පිපුණු පොඩි තන මල් පවානෙක කවුද පෑගුවේ වන්සලා. ගෙදර එක එක අඩු පාඩුනක අඬන විට පොඩි උන් වෙලා උඹ වෙලා පිපි මල් නෙලාමව විකුණුවා මගේ නිර්මලා. විකුණුවේ මොකද්ද කියලා යටිපෙලෙන් කියනවා ඔහු. පෝය ඇහැරි අඬන දවසක රෑ කෑවිදින් නිර්මලා නුඹේ සුව දුක් අසන විට උඹ අඬනවද රියසලා. මඩ කලල් යට ඉරුණු ගවමින් නිදන හින්දා නිර්මලා අලුත් ගවුමක් ගෙනාවා මම ඇඳ ගන්නවද නිර්මලා. වරුත්ෙන් දැන් ඔහු උත්සාහ කරනවා මේ වැරද්ද හදාගන්න. ඔහු දන්නවා මේ ගවුම ඇයට ඇඳ ගන්න බෑ කියලා. ඔහු ගේන එක නමුත් ඔහු අරන් යනවා. ගවුමක් කියලා කියන්නේ ඔහු වැරද්ද නිවැරදි කරන් යන්නේ නමුත් ඔහුට හදාගන්න බෑ. අවසානයේ ඔහු කියනවා වැව් ඉගුර ළඟ හුස්ම ගන්නා ගස් උනත් වියපත් වෙලා. බොහොම කාලයක් ගත වෙලා. මේ තරම් කාලයක් රහසක් රැක්කේ කොහොමද ගොළු වෙලා. කවුරුවත් නැති රෑක අම්මා වැවට ඇයි ගියේ ඇයි කියලා අපේ පොඩි උන් අහනවා මම කතා ගොතනවා නිර්මලා. ඉතින් ඔහු මේ කවිය අරගෙන යන්නේ අහිමි වීම කියන තැනට. එතකොට අද මම තෝරගන්න ගීතයත් මේ අහිමි වීම කියන තැනම තියෙන්නේ. සමානකමක් මම දකිනවා දෙකම වැවේ ගිහිල්ලා අහිමි වෙන්නේ. මොකද ඊළඟ ගීතය සුදු නෙළුම අපි තෝරන්නේ පණ්ඩිත අමරදේවයන්වත් සිහිපත් කරන ගමක් රත්නශ්‍රී විජේසිංහන් ලියපු ගීතය. ඉතින් මෙතනදී අතීත කතාව කියන එකයි කවියන්ට සාමාන්‍යයෙන් හරි හුරු දෙයක්. ඔහු අතීතය හාරවුස්සනවා. එතෙන්දී මේ කවි දෙකේම අහිමි වීම කියන එක තියෙනවා. අහිමි වීම වෙන්නේ Tamanට රැක ගන්න බැරි විදිහට දියේ ගිලිලා. එක අවස්ථාවකදී Tamanට ඊටාම Tamanගේ දෙයක් නැති වෙන්නේ. සුදුනෙළුම ගීතයට යනකොට Tamanගේ ශිෂ්‍යාවක් නැති වෙන්නේ. හැබැයි මේ දෙකම අහිමි වීම කියන තැනදී දකින්න හැටි.
ඈතට යනවයි කියන එක රත්නශ්‍රී විජේසිංහයන් කියනවා එහා යුරට පා වුණා කියලා. නදුන් කිව්වේ නැතත් මේ කවියෙත් ඔහුගේ ආදරේ එහා යුරට පා වෙලා තින්න ඔහු මෙහා යුරින්දන් බලන් ඉන්නවා. ඉතින් මේ විදිහට අත්දැකීමක් පරිකල්පනයත් එක්ක එකතු කරලා හරි ලස්සනට හදපු කවියක් නිසායි මම මේකට කැමති. ඉතින් මට මෙහෙම හිතෙනවා. ඒ කියන්නේ මොහු කියනවනේ මියගිය නිර්මලා වැවේ මල් වෙලා පිපෙන බව ඔහු කියනවා. එතකොට මට හිතෙන එක තමයි නිර්මලා මිය ගිහිල්ලා ඒ මල් වෙලා පිපෙනවා. ඒ පිපින වෙලාවේ ඒ පිපිච්ච මල් නෙලා ගන්න ගිය දැරියක් ආපහු දියේ ගිල්ලා මිය යනවා. රත්නශ්‍රී විජේසිංහයන් පණ්ඩිත අමරදේවයන් එක්ක එකතු වෙලා ආපහු සුදු නිල නිර්මාණය කරනවා කියලා. නදුන් යසිත දසනායක කවිය ලියන ඒ කවියේ ඉන්න නිර්මලා මල් වෙලා පිපෙනවා. ඒ මල් නෙලා ගන්න ගියයින් පස්සේ තව දැරියක් අහිමි වෙනවා. දැන් ඔබ ඊටාම හොඳ සම්බන්ධයක් හදනවා කවියෙන් ගීතයට. පළවෙනි කවියේ පළවෙනි ගීතය අහන්න අපි දැන් සැරසෙනවා. සුදු නෙළුමකෝ සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගනී පුන් පෝයදා පාලෝස්වකේ මල් නෙලා විකුණු පන්සලේ වැවට කළුවර යාවුනා සංසාර දුක වුණා වැවට කළුවර යාවුනා සංසාර දුක වුණා නෙළු මල්මිත ඉහිරුණා එහා යුරට පාවුණා සුදු නෙළුමකෝ සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගනී සිරි පොද වැහුණා යුර දෙකෝ පොළ සේදුනා සුදු නෙළුම් මල දැස පියවි මෙහා යුරක පාවුණා සුදු නෙළුමකෝ සොරබොර වැවේ මල් සුවඳ දුන් මහියංගනී පුන් පෝයදා පාලෝස්වකේ මල් නෙලා විකුණු පන්සලේ සුදු නෙළුමකෝ. කවිදායට ගීතයක් වැඩසටහනේ අද වෙනද වගේම සංගීතය සපයන්නේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම. සංගීතය මෙහෙවන්නේ ඉන්දුනාත් නන්දසිංහ. ප්‍රවින්ද සත්සර සහ දේවිකා චතුරානි ගී ගායනට එකතු වෙනවා. ඉතින් නුවන් තොටවත්ත තරුණ කවියා කවි ගැන කතා කරමින් කවි තෝරා දෙන අතරවාරයට අපි දැන් එකතු වන්නට බලාපොරොත්තු වෙන්නේ. අතරම මේ අපි දැන් නාට්‍යයක් ගත්තාම නුවන් මේ නාට්‍යයක රසය උපදින්නේ මේ විෂයට අනුබද්ධව ලියවෙන පිටපතට අදාළ චරිත ඉදිරිපත් කරලා. දැන් කවියත් ඒ වගේ චරිත අපිට මුණ ගස්සනවා. සමහර වෙලාවට අපි දැකපුරුදු හුරු පුරුදු චරිත සමහර වෙලාවට නොදැකපු චරිත අපේ ළඟට අරගෙන එනවා. මම හිතන්නේ ඊළඟ කවිය
ඒ වගේ චරිත කිහිපයක් අපට හඳුන්වා දෙන අවස්ථාවක්. ඔය සමහරලාට ඒක අයියා කියන එක හරි චරිත අපිට නුපුරුදු ඒ වගේ නෝ. සමහර තව එකක් වෙනවා මේ අපිට නුපුරුදු කියලා හිතන් ගිහලා ටිකක් වෙලා කියවගෙනවට හිතා මේ මමද දන්නේ නැහැ කියලා. අපිත් ඒක ඇතුළේ ඉන්නවා කියලා. ඉතින් ඊළඟට මම තෝරගත්තේ මලගෙදර කියන කවිය. මේක ඉසුරු චාමර සෝමවීර කියන අලුත් පරම්පරාවේ ඊටාම ප්‍රතිභාවත් කවියෙක් වගේම කෙටි කතාකරුවෙක් වෙන ඔහුගේ කවියක්. ඔහුගේ පොත අප දෙදෙන මැද මහ මුහුද. අප දෙදෙන මැද මහ මුහුද කියන පොතේ තියෙන මලගෙදර කියන කවිය. මේක සරල ප්‍රීතියකින් ගෙවිච්ච කවියක්. ඔහු මලගෙදර යනවා. ඒ මලගෙදර ගිහිල්ලා ඔහු කියන කතාව. පහසු නැත. සීරුවෙන් තේරිය යුතුය යහපත් වචන. තවරා ගත යුතුය මද ශෝකය. හඳුන්වා දිය යුතුය මා. යාළුවෙක් යාළුවෙක් ඔහු යාළුවෙක්. ඔහු මලගෙදර යනවා. ගිහිල්ලා ඔහු සිතන දේවල් ටික. හැඬීමට අවසර නැත මට. ඔබේ සැමියා ගෙන එන නෙස්කැෆේ තිත්තය. සමා විලඳ නාමයට. ඔබ දෙතොල පෙරමෙන් මුදු නැත කළුය වියලිය. මල් වඩම් වගුරන සුවඳ අපුලය. යා යුතුය මා පසු. ඔහු කියන්නේ. දැන් මලගෙදර ගිහලා ඉඳි ඔහු කියන දේ. පහසු නැත. සීරුවෙන් තේරිය යුතුය යහපත් වචන. තවරා ගත යුතුය මද ශෝකය. දැන් ඔහු යන්නේ ඔහුගේ කලින් ප්‍රියාවිය විවාහ වෙලා ඉන්න වෙන කෙනෙක් එක්ක. ඒ නිවසේ මලගෙදරකට ඔහු යන්නේ. ඔහුට ශෝකයක් තිබුණාට අපහසු වෙන ශෝකය තවරගෙන හොඳ වචන තෝරගෙන කතා කරන්න ඕන. ජීවිතේ රංගපාන සිද්ධ වෙන අවස්ථාවක් ගැන ඉසුරු කියන්නේ. ඉතින් ඒ විදිහට රංගපානවා. රංගපාලා හඳුන්වා දිය යුතුයි මා. ඇය හඳුන්වා දෙන්න ඕනම ඔහු ඇගේ සැමියාට යාළුවෙක් කියලා. යාළුවෙක් යාළුවෙක් ඔහු යාළුවෙක්. එහෙම වුණත් හැඬීමට අවසර නැත මට. ඔබේ සැමියා ගෙනෙන නෙස්කැෆේ තිත්තේ. ඒ නෙස්කැෆේ තිත්තයි නෙවෙයි. ඇගේ සැමියා ගෙනෙන නිසා ඔහුට නෙස්කැෆේ තිත්ත. ඔහුට තේරෙනවා හරි නුපුරුදු ගතියක්. එතකොට ඔහුට නොගැලපෙන තැනක දැන් නොගැලපෙන නමුත් හුරු පුරුදු පෙම්වතිය ඉන්නවා. ඔහුට කලින් විදියට හැසිරෙන්න බෑ. ඒක තමයි ඉසුරු කියන්න උත්සාහ කරන්නේ. ඔබේ දෙතොල පෙරමෙන් මුදු නැත. කළුය වියලිය. ඔහු එහෙම කියනවා. ඒත් එක ඔහු නොකියා කියනවා. ඇගේ දෙතොල පෙර කොහොමද කියලා ඔහු දන්නවා කියලා. මල් වඩම් වගුරන සුවඳ අපුලය. යා යුතුය මා ආපසු. ඔහුට තේරෙනවා ඔහු ඉන්නේ Tamanට අයිති තැනක නෙවෙයි. හැකි ඉක්මනින් යන්න ඕන කියලා. ඉතින් ඊටු මේක සරල රීතියකට ගේනවා. එතකොට මෙතනදී දකින්න එක තමයි නුපුරුදු තැනක සුපුරුදු කෙනෙක් එක්ක ඔහු ඉන්නේ. ඒක සාදයක් වෙන්නත් පුළුවන්. මලගයක් වෙන්නත් පුළුවන්. Tamanට දැනෙන කම්පනය එක වගේ. ඉතින් ඔහුට තේරෙනවා Taman කුඩා බව මෙතනදී. Taman ඉක්මනට යන්න ඕන කියලා හිතෙනවා. ඒ කියන්නේ ඔහුට තේරෙනවා මම මෙතන ඊටාම පුරා කුහුඹු මිනිසෙක් කියලා. ඒකයි ඔහු ඉක්මනට යන්න හදන්නේ. ඒ නොගැලපීමෙන් හැකි ඉක්මනින් ඉවත් වෙන්න උත්සාහ කරනවා. ඉතින් අපිත් මෙහෙම බලන් ඉඳලා තියෙනවා සමහර වෙලාවට. ඉතින් ඒක කියවගෙන යද්දි ඔහු කියනවා අපි අද ඊළඟට යන ගීතයත් එක්ක සම්බන්ධ වෙනකොට ලූෂන් බ්ලඩ් සිංහලෙන් විදුලි විනි පහන් කියන ගීතය. ඉතින් ඔහු කියනවා ඉසුරු කියනවා යා යුතුය මා අපසු. ගීතේ කියනවා පලායයි ඔබේ ලොවින් මා දෙපා සමුනොදී කියලා. එතකොට ඒ දෙකේ තියෙන සම්බන්ධයත් එක්ක මට මේ ගීත දෙක ගැලපෙනවා කියලා හිතෙනවා. ඒ වගේම මේ අර තමා කුඩා බව හැඟෙන එක ඒ වගේම ඊටා පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕන කියන එක ඉසුරු කියනවා. මේ අවස්ථා දෙකේදීම එහෙමයි. ඉතින් ඉසුරු කවියෙන් අන්තිමට යා යුතුයම ආපසු කියන එක ඔබේ මන්දිරෙන් එහා මගේ ලෝ බලා හිඳී කියලා ලූෂන්ස් නොකියා කියනවා. මම හිතන්නේ කවි දෙක අපිට සම්බන්ධ කරන්න පුළුවන් කියලා. ඇත්තටම මේ වර්ණනය කියන්නේ විවිධ පාට අපි බලන ඇස්වල ගාන එක මං හිතන්නේ ඊටාම ලස්සනට ඉසුරු චාමර සෝමවීර ඒ කටයුත්ත කරනවා. අපේ ඇස්වල එක තැනකදී අපි කැමති පාට ගාගන්න ඉඩ දෙනවා. තවත් වෙලාවකට කවියා කැමති පාට බලෙන් අපේ ඇස්වල ගානවා. දැන් එතන ඉන්න චරිත තුන මලගෙදර ඉන්නේ මියගිය පෙම්වතිය, සැමියා, එතකොට මේ පෙම්වතා, අහිමි පෙම්වතා.
මලගෙදරක යන්නේ පෙම්වතානේ. පරණ පෙම්වතා යන්නේ. ඒතර චරිත 3ක් ඉන්නවා. මේ චරිත තුන ඕනම තැනක සිට බලන්න පුළුවන්. ඕනම කෝණයක සිට බලන්න පුළුවන්. බලන කෝණය අනුවයි මේ චරිත තුන අඳුනා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ කවියා අපට පාට ගන්න පහසු කරගන්නවා අපි බලන කෝණයේ සිට. ඉතින් ඒ නිසා එහෙම පාට ගාන ගීතයක් ඔබ තෝරා දෙනවා. අපි දෙවන කවියේ දෙවන ගීතයට දැන් යමු. පහන් දැවී බොළඳගී සිනාරලි නිලංකාර අඳුරේ සිරවී සැඳ සාදයේ කුරා කුහුඹු මිනිසා වෙමිමා ඔබේ මන්දිරේ කුරා කුහුඹු මිනිසා වෙමිමා ඔබේ ඉන්න කන්න බොන්න මිහිරේ සැමටයි ආරාධනා ඔබේ හඬ කිඳී සිඳියයි කතා සරින් සාගරේ ඔබේ හඬ කිඳී සිඳියයි කතා සරින් සාගරේ පුරාගෙන පිරූ හිතේ විසුළු කෙලිනටුම් සිනා යොමා ඇස බලන් යලි සොඳුරේ මැදුරු දොර දිහා කන්න බොන්න නොකියා දිනෙතින් ආරාධනා දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා ඔබේ මන්දිරෙන් නිහා මගේ ලොව බලා හිඳී බලා යයි ඔබේ ලොවින් මා දෙපා සමුනොදී කවිය අපිට මුණගස්වන්නේ සංකල්ප රූප පොකුරක් විදියට විවිධ සංකල්ප අපි ඒ ඔස්සේ හදාගන්නවා. ඒ සංකල්පනාවන් එක්ක අපි හදාගන්නා රූප අතරේ අපිට අවශ්‍ය හැඩතලය
ගොඩ නංවනවා. කවියා ලබා දෙන ඒ මග ඔස්සේ අපි චාරිකා කරමින් අපිට හිතෙන තැන්වල අපි නවතිනවා. අපේ අත්දැකීම් අනුව ඒ කවියට හැඩයක් දෙන්නට උත්සාහ කරනවා. ඉතින් ඒ වගේ හැඩ දෙන්නට පුළුවන් විවිධ හැඩතලවලින් අපට මුණගැහෙන කවි පොකුරක් හොයා දෙන්නට තමයි අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ. නුවන් තොටවත් කවියා. නුවන් අපි සූදානම් තුන්වෙනි ඔබ තෝරා දෙන කවියට ප්‍රවේශය ගන්න. තුන්වෙනි කවිය සඳේලියයි මැණිකේ කියන කවිය අපිට අහිමි කරපු ඒ විශිෂ්ට පරිකල්පනය ප්‍රේමකීර්ති අල්විස් කියන ප්‍රතිභා සම්පන්න කවියා ගීත රචකයා විසින් ඔහුගේ නොසලෙන් ඉන්ද්‍රකීලයසේ කියන කවි පොතට ඇතුළත් කරලා තිබුණු මේ කවිය හරිම සාම්ප්‍රදායික විදිහට ලියවුණු ජනකවි ආරට ලියවුණු ඒ වගේම අපි හදාරන අපේ පාරම්පරික කාව්‍ය නීති රීතීන්ට ගැළපිලා යන විදිහට ලියපු කවියක්. එතකොට මේ කවියෙන් ඔහු ප්‍රේමය ප්‍රකාශ කරන එකක් කරන්නේ. සඳේලියයි මැණිකේ කියන්නේ ඔහුගේ ප්‍රියාවිය ගැන සහ ඇයට ආමන්ත්‍රණය කිරීමක් කරන්නේ මේ කවිය. ඉතින් මේක හරි කවිය කියවන්නේ ඇත්තේ මේක හරි අලුත් ආදරයක් මේකේ තියෙන්නේ. හරිම මේ නැවුම් පොඩි මధు සමයක ස්වරූපයක් තියෙන කතාවක් ඔහු කියාගෙන යන්නේ. ඔහු කියනවා කඳු මුදුනට නැගුණු එළිය ඈත ඉඳන් අතවනනවා. හඳ මුදුනට එන්න කලින් අහස වලාකුළු ඉරනවා. මොකද ඒක තාම ලස්සනට කියන හඳ මුදුනට එන්න කලින් වලාකුළු ටික ඈත් වෙලා අපිට එළිය දෙන්න සූදානම් වෙනවා. ඒක ඔහු කියන්නේ හඳ මුදුනට එන්න කලින් අහස වලාකුළු ඉරනවා. පරිසරයේම හරි පාළුයි ඇඟ තුල හීතල දුවනවා. අන්න බලාපන් මැණිකේ සමන් කැකුළු ඇස් අරිනවා. මොනිකම් මල් පිපෙනවා කියලාවත් කියන්නේ නැහැ. ඒක තමයි ප්‍රේමකීර්තිගේ අපි දකින විශේෂත්වය. එහෙම කරන්න පුළුවන් අය හරි අඩුයි. කනා මැදිරියන් නටනවා නිල් එලිකැට විලිස්සමින්. වල් බෙලිගස් නිදනු ඇනිය ඇඟ පොරවා වලස් හමින්. සුළඟ තැනින් තැන දුවනවා ලපලු දපලු හිනස්සමින්. හඳ එළියට පොළොව තෙමිලා පය තියන්නේ පරිස්සමින්. ඒ හඳ එළියට පොළොව තෙමිලා පය තියන්නේ පරිස්සමින් කියන කතන්දරය ඔහු ඇයට දක්වන ආදරය. ඒ හැම දෙයක්ම ඔහු කියනවා. සඳ එළියට පොළොව තෙමිලා ලිස්සයි කියන එක අඳුරේ කියන එක ඔහු කියන හැටි. මේ වගේ මෙදුමක් එක තැනක පාවිච්චි කරනවා මේ විමල් රත්න කුමාරගමයන් ඔහුගේ කවියක ගුරුතරෝකේ නාට්‍යෙත් මේක ඇතුළත් වෙනවා. ඔහු කියනවා මිදුලෙහි වියන ලදි සඳරැස් පැදුරු මලු කියලා. සඳරැස් ඇවිල්ලා මිදුලේ පැදුරු මලු වියනවා කියලා. අන්න එහෙම පාවිච්චි කරන හැකියාවක් තිබ්බ කවිය කුමාරගම. ඔහු මතක් වෙනවා මේ වෙලාවේ. ඊට පස්සේ ඉස්සරහට විස්තර කරගෙන යනවා. පළඟ ගැටියන් වැලි කරදැහි අරගෙන ලෝකේ මදිනවා. තද සුළඟට පොල් අටුවල ඉරටු ඇඟිලියට කඩනවා. මේ සද්ද දෙක ඔහු ගේන හැටි. පළඟ ගැටිය වැලි කරදැහි අරගෙන ලෝකේ මදිනවා. තද සුළඟට පොල් අටුවල ඉරටු ඇඟිලියට කඩනවා. සද්දේ. හඳට බයේ අඳුරු රංචු හුරු වගේ ගස් යට ලගිනවා. සෙවණලක් ගැනවත් ඔහු කියන්නේ නැහැ. සඳට බයේ අඳුරු රංචු තන තන හුරු වගේ ගස් යට ලගිනවා. ගෙදර ගිහින් බලමු මැණිකේ ලිඳ ඇතුළෙත් හඳ තියෙනවා. මේ ප්‍රේමකීර්තිගේ තියෙන සුවිශේෂ හැකියාව. ඉතින් මේකත් එක්ක මම තෝරන ගීතය වෙන්නේ කරුණරත්න අබේසේකරයන් ලියපු පෙම්බර මధు කියන ගීතය. මට හිතෙනවා මේ ඊට කලින් දැන් කවියක එහෙම නැත්නම් පද්‍යයේ රිද්මය පහළ වෙන්නේ මේ වචන යොදන ආකාරය අනුව. දැන් ප්‍රේමකීර්ති ද අල්විස් කියන රචකයා අපි ඔහු ගීත රචකයා කියන කාරණය ජනප්‍රියයි. ඒ බව වගේම කවියාත් ළඟ තියාගෙන කතා කරොත් ඔහුගේ මේ වචනවල මේ අනුප්‍රාසවත් බස්වහර ඉතාම හොඳින් තියෙනවා. වචන එකකට එකක් මුතු වැලක් වගේ ඇමිනෙනවා. ඒ වචන ගැලපීම ගැන මේ කවි ඉතාම හොඳින් පේනවා. අපිට ගීතයකට දැන් ගීතේ නම් රිද්මයකට අහු වෙලානේ ඒක වැහිලා යනවනේ. හැබැයි මේ කවියක් රස විඳිනකොට අපිට අර රිද්මය නැති නිසා කවියාගේ හැකියාව ඉතාම ප්‍රබල විදියට මතු කරගන්න පුළුවන්. ඇත්තමයි කවියක් කියන එක අපි දැන් තනියම හිට ගන්න පුළුවන් දෙයක්. කවිය හරි ස්වාධීනයි. ගීත රචනාවක් එහෙම නෑ. ගීත රචනාවකට පවතින තනුව සහ ගායනය ඕනේ. එතකොට අපි දන්න තාම හොඳ ගීත රචනාවක් වුණත් අපි ඒ ගීතය අහලා නෑ කියන තැන ඉඳලා පද රචනාව ආරම්භ කළොත්
අපිට හරි අඩුපාඩු ගතියක් පේනවා. ඒක තමයි ඒකේ විශේෂත්වය. දැන් ප්‍රේමකීර්තිට ඔය හැකියාව ඉතාම තදින් තිබුණා. ඒක නහුට පුළුවන්කම තිබුණා පදවැලක අනාගතය ගැන හිතන්න. මේක කොහොමද වෙන්නේ කියලා. උදාහරණයක් හැටියට එක ගිනි කූරයි මුළු ගෙදරම තිබුණේ. ඒකෙන් කුප්පි ලාම්පුව දැල්වා ඔබට ලියන්නට ඉඳගත්තා. දැන් අපි අතින් ලියවුණා නම් අපි ඔක විසි කරනවා. හිතන්නේවත් නෑ මේක ගීතයක් කියලා. නමුත් ප්‍රේමකීර්තියේ හැකියාව තිබ්බා අනාගතය දකින්න දැකලා මේ පදවැල ගීතයක් වෙනකොට කොහොමද වෙන්නේ කියලා. නමුත් මේක කවියක්. මේකට ඔහු වචන වලින් දෙන්න පුළුවන් උපරිමය එකතු කරලා තියෙනවා. එතකොට අගට යනකොට මේ පෙම්බර මදු කියන ගීතයත් එක්ක යද්දි ඔහු කලපන තැන් දෙක අපි බලමු. ඔහු කියනවා ආදරයෙන් නිදිමත නැති පිරුණු දිනෙත් යුග අරින්න. නාදලුතොල් තෙත කරවා අනුරාගීතය ගයන්න. සඳ එළියෙන් බැහැ මැණිකේ මැණිකගේ ලස්සන දකින්න. පැලට ගිහින් පැල ඇතුලේ කුප්පි ලාම්පුව නිවන්න. ඔක ඔහොම කරුණාරත්න අබේසේකරයන් ගෙනියනවා. අපේම පාළු විමානේ නිසංසලේ සහනේ අමා පැනින් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ. විඳින්නේ මී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නැයනේ. ඔය දෙකින් සම්බන්ධ වෙලා යනකොට හිතන එකක් තමයි ප්‍රේමකීර්තිගේ ගෙන්දර හිටපු මැණිකෙම තමයි මේ පෙම්බර මදු කියලා. ඉතින් ඒ වගේ මේ එක් සඳහා කියවද්දි මේ වැඩසටහන සඳහා විශේෂයෙන් ව්‍යායාමයේදී මේ එකම දේ තැන් දෙකකදී දෙන්නෙකුට හිතුනේ කොහොමද කියන අපූර්වත්වය හරියට දැනෙන්න ගන්නවා. ඉතින් ප්‍රේමකීර්තිගේ කවි ඉන්න මැණිකේ ප්‍රේමකීර්ති දෙන්නම ඒ දෙන්නගේ පාළු විමානෙට ඇතුල් වෙනවා. ඒ මොහොතේ කරුණාරත්න අබේසේකරයන් කියනවා අපේම පාළු විමානයේ නිසංසලේ සහනේ අමා පැනින් මත් වීලා ඔබේ දෙතොල් බඳුනේ කියලා. මම හිතන්නේ අපිට ඔව් කවුරු ඉස්සර වුණාද කියලා අපි දන්නේ නැහැ. කොහොමවත් දෙදෙනාටම සමසිතුවිලි පහළ වෙලා තිනවා. මම හිතන්නේ එහෙම වෙන්න පුළුවන්. ජන කවියේ දැවටියා ගීත කොයිතරම්නම් අපිට හමු වෙනවද? අපි අසාපුරුදු අපිට හිත බැඳි තැන්වල අපි නතර වෙනවා. කවියොත් ගීත රචකයොත් එහෙමයි. ඒ නිසා අපිට පුළුවන් තුන්වෙනි කවියේ දැවටි තුන්වෙනි ගීතය අහන්න. දූත පුරාලා
පරවි කුමාරියසේ සුගන්ධ මල් යහනාවේ හුවා පෙමින් සිතුසේ පවන් සලා ඔබ සනසා ලදැල්ලකින් සුවසේ සුරූපි දේහ විලාසේ මැවී මැවී නයනේ පිම්බර මధు මගේ පිම්බර මధు මගේ පාලු විමානේ නිසංසලේ සානේ අමා පැමින් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ විඳින්නෙමි රස මදිරා පිරුම් පිරූ ලෙසිනේ සුරූපි දේහ විලාසේ මැවී මැවී නයනේ පිම්බර මధు මගේ පිම්බර මధు මගේ අපි ජීවත් වෙන්නේ තර්කය සහ බුද්ධිය මත පදනම හොයාගෙන යන සමාජයක. කොටින්ම කියතොත් අපි විද්‍යාව නමින් වහල්ලුණු සමාජයක ජීවත් වෙන්නේ. විද්‍යාව ලෝකයේ ඥානනය කරන්නේ නියමාකාර නිසි පද්ධතියක් මත පදනම් වෙලා. දැන් සොබාදහමේ නියාමනයන්ද විද්‍යාවේ පදනමට අයත්. ඒත් කලාව ලෝකයේ ඥානනය කරන්නේ අර සොබාදහමත් එක්ක එකතු වෙලා සංකල්ප රූප හදාගෙන. එහෙම මේ විද්‍යාඥයයි කලාකරුවයි සමහර වෙලාවට මේ සොබාදහමේ ඇසුර දෙදෙනාම ලබා ගන්නවා. නමුත් කලාකරුවාගේ ඇසුර සොබාදහමට තියෙන ඇසුර ලෙන්ගතුකම විද්‍යාවට වැඩිය වෙනස්. එය ඕන වෙලාවක වෙනස් වෙන සුළුයි. කලාකරුවා කරන ගනුදෙනුව සොබාදහමත් එක්ක කරන ගනුදෙනුවයි විද්‍යාඥයා විද්‍යාව සොබාදහමත් එක්ක කරන ගනුදෙනුවයි ගත්තයින් පස්සේ අපේ හිත ගන්නේ කලාව සොබාදහමත් එක්ක කරන ගනුදෙනුව. මොකද හේතුව කලාකරුවා Tamanට අවශ්‍ය විදියට අවශ්‍ය තැන නියමයකින් තොරව ඒ මොහොතට ගැලපෙන විදියට රූප පෙළ ගස්සනවා. කවියත් එහෙම කෙනෙක් ඇත්තටම නොවන. පැහැදිලිම කවියෙකුට තියෙන හැකියාවන් වගේම කවියෙකුට පාවිච්චි කරන්න පුළුවන් උපකරණයක් වගේ දෙයක්. ඒකෙන් ස්වභාවදාම අපිට ඕන විදිහට වෙනස් කරලා අපිට ඕන තැනදී පාවිච්චි කරනවා. ඒ අතාලතට ගැලපෙන විදිහට. විද්‍යාඥයෙකුට ඒ දේ කරන්න බෑ. ඔහු යම් රාමුවකට කොටු වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා අපිට පරිසරයත් එක්ක සම්බන්ධතාව ගොඩනගා ගන්න පුළුවන් කවියේදී. සමහරවිට මේ ලෝකේ කවදාවත් සිද්ධ වෙච්ච නැති දෙයක් වුණත් අපි වෙයි කියලා හිතන දෙයක් වුණත් බලාපොරොත්තු වෙන දෙයක් ඕනම දෙයක් කවිය ඇතුළට දාගන්න පුළුවන්. දැන් අපි හම්බ වෙනවා 4 වෙනි කවිය තෝරනකොට තවත් නූතන කිවිදියක් මාලතී කල්පනා ඇම්බ්‍රෝස් නූතන පරම්පරාවේ ඉතා ඉන්න 14ක් කිවිදියන් අතරින් දක්ෂ කිවිදියක්. ඇයගේ හේමමාලී කියන කවිය තමයි ඊළඟට තෝරගන්නේ. ඒක එන්නේ ඇගේ ඔබ ගැඹුරු නින්දක කියන පොතේ. මේක විශේෂ නිමිත්තක් උදෙසා ලියවිච්ච කවියක්. ඇය මේක ලියන්නේ අපේ ඉන්න ප්‍රවීණම කවියෙක් වෙන ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන්ගේ ප්‍රියාදර බිරිඳ හේමමාලී විජේසිංහ මැතිණිය අපාතරින් සමුගත්ත වෙලාවේ ඇය මේ හේමමාලී කියන කවිය ලියන රත්නශ්‍රී විජේසිංහයන්ගේ ඇසින්. ඉතින් බොහොම කතා බහට ලක් වෙච්ච කවියක්. මේකෙදී අය සාම්ප්‍රදායික කාව්‍ය රටා
සාම්ප්‍රදායික උපමා උපමේය හැම දෙයක්ම වගේම ඇගේ හදෑරීම තුළ තියෙන දැනුම අපේ ජන සාහිත්‍ය එහෙමත් නැත්නම් බෞද්ධ සාහිත්‍යයේ තියෙන දේවල් පවා ඇය උපයෝගී කරගන්නවා. ඉතින් ඇය පටන් ගන්නවා ඈත ලේන කුලයේ සිට පෙරුම් පුරා දැක නොහැරා ළඟ හිටියේ කඳුළු දරා. සේම අහස දිය දී සෙනෙහස වපුරා හේමමාලි වී ඉපදුනේ යසෝදරා. අය යසෝදරා අපි දන්න අපේ සාහිත්‍ය තුල අපිට හම්බ වෙන උතුම් ප්‍රේමය කියලා කියන්නේ යසෝදරා. එතකොට එතනට තමයි අය හේමමාලි මහත්මියව අනුගත කරන්නේ. උපමා කරන්නේ. එහෙම පටන් අරගෙන ඇය කියනවා බලන්න මේ එතන මේ ලස්සන යෙදුමක් දැන් අර අපි කිව්වේ මේ විද්‍යාවේ නියත තියෙන්නේ. හැබැයි කවියාට නියත නියම නැහැ. කවියාට උපකල්පනය හරහා කල්පිත රූප පාවිච්චි කරන්න පුළුවන්. දැන් බලන්න මේ අපි දන්නවා යශෝදරා දේවින් වහන්සේ බද්දකච්චායනා රහත් මෙහෙණිය වී රහත් ඵලයට පත් වුණා. නමුත් හේමමාලි වී ඉපදුණු යශෝදරා කියලා මේ රූපකයක් කරහා ඇයව ගේනවා වෙන තැනකට. ඒ කියන්නේ දැන් මේ සංකල්ප රූප මවන්න. ඔව්. කාටවත් තර්ක කරන්න බෑ. මම දැක්කා ඒ වගේ දේවල් නැහැ. ඒ බය නැතුව ඒකට කවියෙක් නිර්භය වෙන්නත් ඕන. බය නැතුව ඒක මෙතනට ගේනවා. තුන්යම බුදු පහන වෙවි ඇවිලෙන්නේ ඒ එළියයි කවියට විවරණ දුන්නේ. එතනින් තමයි මේ ඇය කවියාගේ භාර්යාව කියන එක මෙතනට ගේන්නේ. තුන්යම බුදු පහන වෙවි ඇවිලෙන්නේ ඒ එළියයි කවියට විවරණ දුන්නේ. එතනදී මතක් කරන්න ඕන ඇත්ත වශයෙන්ම අපි අද මෙතන ඉන්නවා නම් ඒ වෙනුවෙන් රත්නශ්‍රී විජේසිංහයන්ගෙන් ලැබුණ එළිය මතක් කරන්න ඕන සහ ඒ එළිය ලබා දෙන්න ඇය විසින් ඔහුට දුන්න උදව්ව මතක් කරන්න ඕන. සමහරට ඒ උදව්ව නොවෙන්න ඔහුට අපිට එළිය දෙන්න බැරි වෙන්න තිබුණා. එහෙනම් අපි මෙතන නොහිටින්න ඉබ තිබුණා. ඒක නිසා ඒකත් මතක් කරන ගමන් ඉස්සරහට කියන් යනවා නම් ගේමද කුරුල්ලනි ඇයි නොකියන්නේ හෙවණැල්ලක් කොහොමද සමුගෙන යන්නේ? හරි ලස්සනයි. හෙවණැල්ලක් කොහොමද සමුගෙන යන්නේ? ඇයි ප්‍රශ්න කරනවා. ඇයට අදාහ ගන්න බෑ හේමමාලි සමුගෙන ගියා කියලා. ඒකේ වැදගත්ම දේ තමයි ඇය ලියන්නේ රත්නශ්‍රී විජේසිංහගේ ඇසින්. ඒකත් කවියෙකුට කරන්න පුළුවන් තවත් පුදුමාකාර දෙයක් වෙන කෙනෙක්ගේ ඇසින් ලියන එක. එතන ප්‍රශ්න කරන්නේ රත්නශ්‍රී විජේසිංහන්. හෙවණැල්ලක් කොහොමද සමුගෙන යන්නේ? දුරු අරණේ මල් නොපිපුණු හවස් කල දරු පැටවුන් රැක නොනිදා පහන් කළ තටු ඇවිදින් උන් ඉගුළුණු දවස්වල තටු විහිදා මා රැකගත් කිරිල්ලිය. දුරු වරණේ මල් නොපිපුණු හවස් කල දරු පැටවුන් රැක නොනිදා පහන් කළ. තාම දුෂ්කර කාලවලදී දරු පැටවුන් රැකගෙන ඔහු නැතුවත් රැය පහන් කරනවා. එහෙම පහන් කරලා රැකගත් දරුවන් එක වෙලාවක ඉගිලිලා යනවා. ඒ යන වෙලාවේදී ඇය රැකගත් දරුවන් නිගිලිලා ගියත් ඔහුගේ තනිය ඔහුට තියෙන දුක ඇය අස්වසනවා. තටු විහිදා මා රැකගත් කිරිල්ලිය. තාම සංවේදී තැනකට ගේනවා. රාත්‍රියක වැරපිට ගුරු තරුව අරා බේත් පොවා ලය අතගා වරින් වර. දැන් මේ අර සම්ප්‍රදායේ තියෙන සිදුවීම් එක්ක ආපහු ඇය සාමාන්‍ය ජීවිතයට එනවා. බෙහෙත් පොවන එක, පපුව අත ගන්න එක. ඒ දේවලුත් ඇයි කියනවා රාත්‍රියක වැළපෙන ගුරු තරුව ආරා බෙහෙත් පොවා ලය අත ගා වරින් වරා. පිටත් තුනේ අල්ලාගත් අත නොහැරා. මෙන්න මේ යෙදුව මම මේ කවියේ ආසම එක. පිටත් තුනේ අල්ලාගත් අත නොහැරා. පිටත් වෙලා හැබැයි අත අතෑරලා නැහැ. අත අතාරින්න නැතුව පිටත් වෙන්න පුළුවන්ද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හැබැයි ඇයි කියන්නේ දැන් පිටත් වෙලා ගිහිල්ලා තියෙන්නේ කායිකව විතරයි. නමුත් මෙච්චර කාලයක් අල්ලාගත් අත එයා අතහැරලා නැහැ කියලා. පිටත් තුනේ අල්ලාගත් අත නොහැරා මටත් කලින් බුදු වෙන්නද යසෝදරා. එතනින් ඇවිල්ලා ඇය මේ කවිය දිගට අරගෙන එනවා. මේ සිද්ධියත් එක්ක ලොකු සංවේදීතාවයක් එක්ක අරන් එනවා. ඉතින් මෙතනදී මේ අපිට දැනෙන එක තමයි ප්‍රියාවියගේ මරණය කියන එක. ප්‍රියාවියගේ මරණය කියන ගොඩක් තැන්වල අපි කතා කරලා තියෙනවා. හැබැයි අපිට ඊටාම දැනෙන්න කතා කරපු තැනක් තියෙනවා. මහාචාර්ය සංගීත නිපුන් සනත්නන් සිරි ගායනා කරන එදා මෙදා තුර කියන ගීතේ. ඒකටත් පාදක වෙන්න සත්‍ය සිද්ධියක්.
එතකොට ඒ සිද්ධි දෙකේදීම මේ කවිය සහ ගීතය යනවා එක තැනකට තමන්ගේ භාර්යාවගේ හෝ ප්‍රියාවියගේ සමු ගැනීම. විශේෂයෙන් මේ ලෝකයෙන් සමු ගැනීම සදාටම නැතිවීම කියන තැනදී කොහොමද යන්නේ කියන එක. ඉතින් අවසාන වශයෙන් මාලතී කියනවා පේන පේන මధుරේ පඳුරේ මල් පූදින්න රෑන රෑන ආගිරවුනි නාඩන්න හීන හීන නොමවී හෙට එළි වෙන්න හේමමාලි එක සැරයක් යලියෙන්න හීන හීන වී නොමවී හෙට එළි වෙන්න හෙට එළි වෙද්දිත් මේක තවදුරටත් හීනයක් වෙලා තියෙන්න එපා හේමමාලි එක සැරයක් යලියෙන්න කියලා. ඉතින් ඔය කතාව කියද්දි අර වගේමයි කවිය හරි නිර්භයයි. ඇය අර බය නැතුව කියනවා අර කලින් එකේ කිව්වා වගේම යසෝදරාවට උපමා කරලා ආපහු කියන ආපහු වෙන මේ නිවන් දකින්න කතාවක් කියන්නේ නැහැ. නිවන් දකින්න තව පොඩ්ඩක් කල් ගන්න වගේ දෙයක් ඇය කියනවා. ඉතින් ඒකත් එක්කම ගත්තම ඒ වගේම ප්‍රාර්ථනයක් තමයි එදා මෙදාතුර ගීතේ තියෙන්නේ. ඊයේ ඉපදී අද මිය යන්නට පෙරම් පුරාගෙන උපන් ලයේ හීයේ වේගෙන් අහස උසට බැඳී ආදර ලෝකේ හිටත් තියේ. ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැත. ඇයි මේ ලෝමා තනිව ගියේ? ආයෙත් දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රිය. ආයෙත් දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රිය කියනකොට මාලතී කියනවා හීන හීන නොම වී හෙට එළි වෙන්න හේමමාලි එක සැරයක් යලියෙන්න. වැඩි නැතත් කමක් නැහැ. එක සැරයක් ඉන්න කියලා. ඇත්තටම මේ හැම බෝසත් කුලේ පිරිමියෙක්ටම පුළුවන් අපේක්ෂා කරන්නේ යශෝදරාවක්. යශෝදරා කුලේ කාන්තාවක්. ඉතින් එයත් මතකයේ තියාගෙන වෙන්නට ඇති මාලතී කල්පනා ඇම්බ්‍රෝස්සේ කවිය ලියන්නට ඇත්තේ. ඒ කවියේ ඉල්ලී කවියේ දැවටි හතරවන කවියට ගැලපෙන හතරවන ගීතයයි. කවි 10ට ගී 10ක් ඔස්සේ අපි දැන් සොයාගෙන යන්නේ. තුර කඳුලට දැස් තියන් පත් කවුළු අසා ලයි ගලාගිය සිනේහයේ නිසු සනාපිරු රන් දෙතොල් පියා මිලාන වීගින් රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට හොවා දැතලයි බැඳ අවසන් ගමන සුන්දරිය මට නොකියාම ගියා. කවුළු පත් පලා කඳුළු කැට වැහෙද්දී මගේ දැස් අගින් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින් ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබේ මුව දොවතත් සුවඳ පැනින් මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවී මැහි සුවඳින් එදා මෙදා තුර කඳුලට විවර දැස් තියන් පත් කවුළු අසා දැතලයි බැඳ
අවසන් ගමනට සුඳුරිය මට නොකියාම ගියා අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ ඊයේ වේගෙන් අහස උසට බැඳී ආදර ලෝකය එටත් තියේ ඉතින් දැන් සොඳුරියේ ඔබ නැත ඇයි මේ ලොව මා තනිව ගියේ ආයේ දවසක එක හිත නැත්තන් වී ඉපදෙමු එකට ප්‍රියේ එදා මෙදා තුර කඳුලට ඉවර දැස් පියන් පත් කවුළු අසා ලයි ගලාගිය සෙනෙහයේ සිනා පිරුරන් දෙතොල් තියා මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට හොවා දැකලයි බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකී යාම ගියා කවියත් එක්ක ගීතය කොයිතරම් ලේ නෑකමක් තිබුණත් ගීතය කවිය පහු කරලා ජනප්‍රිය ගොන්නට ජනප්‍රිය ඉවුරට ගමන් කරලා අවසන්. ඉතින් අපිත් ඒ ජනප්‍රිය භවයේ එල්ලී කවියත් ඒ ජනප්‍රිය ඉවුරට සේන්දු කරන්නටයි කවි 10ට ගී 10ක් වැඩසටහන අරගෙන එන්නේ. අද නුවන් තොටවත්ත තරුණ කවියා අපිත් එක්ක එකතු වෙලා කවි තෝරන්න සූදානම්ෙන් ඉන්නවා. ඔහු තෝරා දෙන 5 වෙනි කවියට අපි දැන් පිවිසෙනවා. මේ කවියයි අපිට ගොඩක් වෙලාවට මේ සමාජයේ සම්මතයන් තියෙනවා. ඒකට සමාජයේ සම්මතයන් එක්ක මිනිස්සු බද්ධ වෙලා ඉන්නවා. ඒ වගේම සමාජයේ සම්මතයන් එක්ක එහෙමම යන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම කලාතුරකින් තමයි කෙනෙක් ඒකක් සමාජ සම්මතයක් බිඳින්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ වගේ විනුම් දඬු වල නතු වීම නිසා ගොඩක් ගැටලු ඇති වෙනවා. ඉතින් කවියෙක්ගේ රාජකාරියක එක කොටසක් තමයි කවියෙකුට තමයි පුළුවන් මේ කියන සමාජ සම්මතයෙන් ඔබට මිනිසුන් එතර කරන්න. ඉතින් ඒ සඳහා උත්සාහ කරන කවියෝ ඉන්නවා. නිරන්තරයෙන් කවියෝ මේ සමාජ සම්මත කියන ඒ වගේ එපිටට මිනිසුන්ව ගෙනියන්න, ඒ සමාජ සම්මත සහ ඌට ඇති වෙලා තියෙන දුක්ඛ දෝමනස්යන්ගෙන් එහාට ගෙනියන්න උත්සාහ කරනවා. දැන් මහගමසේකර කවියත් ඒකනේ කියන්නේ මේ හුට ඕන මේ ලෝකේ කඩා බිඳලා දාලා අයින් කළා දාන්න. එතකොට මට පුළුවන් අලුතෙන් මේ ලෝකේ ගොඩනගන්න කියලා. කවියට හැමතිස්සෙම ඕන මේ තියෙන ක්‍රමය වෙනුවට අලුත් හොඳ විදියක් හොයාගන්න. කවිය හැමතිස්සෙම අනවර්ථ බලාපොරොත්තුවක ඉන්නව නේද සමාජයේ සුබවාදී වෙනසක් දකින්න. අනිවාර්යයෙන්ම කවියෙක් කියන්නේ ඔහු සමාජයේ වෙනසක් බලාපොරොත්තු වෙන. තමන්ගේ කවිය කියවන කෙනා කියවීමට පෙර සහ පසු දෙන්නෙක් කියලා ඔහු විශ්වාස කරනවා. එතකොට කියවන්න කලින් කෙනාට වඩා කියවපු කෙනා යම් සුබවාදී මාවතක යයි කියලා කවියෙක් නිරන්තරයෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම කවියෙක් තමයි ප්‍රසාද් වීරසිංහ කියන්නේ. ඔහුගේ කවියක් බිමින් තබමි කියන පොතේ ලියනවා කවියක් යෝජිත විවාහයේ මනාලිය වෙත කියලා. යෝජිත විවාහය කියන්නේ සාම්ප්‍රදායික රාමුව තුළ සිද්ධ වෙන යම් කාරණාවක්. දැන් ඔහු යෝජිත විවාහයකින් විවාහයක් යෝජිත ක්‍රමයේ විවාහයක් කරගෙන ඔවුන් එනවා ඔවුන්ගේ කතාව පටන් ගන්න ඔවුන්ගේ පළමු රාත්‍රිය ගත කරන්න. එතන ඉඳන් ඒ වෙනකොට ඔහු ඇයි දන්නේ මේ යෝජිත විවාහයේ ඊටාම දුරස් ගැහණියක් සහ පිරිමියෙක් විදිහට ඇවිල්ලා ඔහු පටන් ගන්නවා ඇයට ආමන්ත්‍රණය කරන්න. එතන ඉඳන් තමයි මේ කවිය පටන් ගන්න. ඔහු කියනවා
ඉතින් අපි කියා අත්සන් කළෙමු කිවිසුම. ඉඩකඩම් දෑවැද්ද අඟපසඟ පැවරුම්. කිවිසුම අත්සන් කරන මොහොතේදී ඉඩකඩම් දෑවැද්ද විතරක් නෙවෙයි මනාලියගේ අඟපසඟ පවා ඔහුට පැවරෙනවා. උභය කුල පරිශුද්ධ නෑරැලේ සැනසුම. නෑරැල කියලා හොදස් කරන්නේ ඥාති වර්ගයා සැනසෙන්නේ මේ උභය කුල පරිශුද්ධ ඒ දේවල් ටිකෙන්. තරාදිය සමබරය තියේ දැන් නොසැලී. මම ඔබට දේවල් ටිකක් දීලා තිනවා, ඔබ මට දේවල් ටිකක් දීලා තියෙනවා. ඒවත් එක්ක තරාදිය සමබරලා තියෙන්නේ ලෝකයට මේක ඊටාම විශිෂ්ට සම්බන්ධයක්. දැන් සම්බන්ධය ලෝකෙට පේන හැටි ඔහු කියලා. ඔහු අහනවා මෙහෙම මේ ඔහුගේ අලුත ගෙනා මනාලියකින්. හෝටලේ ජනේලෙන් බලනමුත් එබීලා ඒත් ඒ මදුසඳද හිතාසයි පෙරලා. හඳේලිය එනවා හෝටලේ ජනේලෙන්. හැබැයි මේ මදු සමයට ආශිර්වාද කරන සඳේලියද කියලා ඔහුට පොඩි ගැටලුවක් තියෙනවා. මොකද ඔහුගේ හිත සූදානම් නැහැ දැන් මේ කියන කාරණාවට. කොහොමනම් කියන්නද උඹේ හිත නොතලා කුමකටද නාඳුනන අප සිරුරු පටලා. ඔහු ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන තරුණයෙක්. ඔහුට අර කියන භෞතික දේවල් ටික තියෙනවා. තිබුණට ඔහුට තේරෙනවා මේ යෝජිත විවාහයත් එක්ක ජීවිතේට අඳුරන්නේ නැති කෙනෙක් එක්ක ඔහු දැන් මේ කාමරයකට ඇවිල්ලා ඉන්නවා. කොහොමනම් කියන්නද උඹේ හිත නොතලා කුමකටද නාඳුනන අප සිරුරු පටලා. කියන්නේ ඔහු හොඳයි ඔහුට කියන්න එකපාරට කියන්න හිතෙන්නෙත් නැහැ. ඒකත් ගැටලු සහගතයි. නමුත් ඔහුට කියන්නත් වෙනවා. ඉතින් ඔහු කියනවා අහනවා දොවාගෙන ඇවිත් ගත සෙමෙන් තෙත පිසදා. ඝනවරල දී ඇල්ල ලෙහා දිග හැරදා. ඔහු වෙන සිද්ධි ටික විස්තර කරනවා. අය ගත දොවාගෙන ඇවිල්ලා ඝනවරල ඇගේ ලස්සන වර්ලස ලිහලා ඔහු ඉදිරියේ ඉන්නකොට ඔහු මෙහෙම කියනවා. දුහුල් රෑ ගෞමයට තුරුණු ගත විහෙදා මෙනවියනි ඇහැරන්න බැරිය මා කිසිදා. ඔහු කියනවා මේ භෞතික දේවල් වලට ඔබේ ලස්සනට ඒ වගේ දේවල් වලට මාව ඔබේ ස්වාමියා කරගන්න බෑ. මාව ඇහැරවන්න බෑ. එතනදී තේරෙනවනේ මේ වගේ තැනකදී රහස් හැදෙනවා. මගේ පෞද්ගලික අල්ලාප සල්ලාපවලදී රහස් හැදෙනවා. ඒ රහස් රකින්න ඕන තත්වයකට බවුන් දෙන්න පත් වෙනවා. ඉතින් ප්‍රසාද් මේ විදිහට මේ කවිය අරන් එන්නේ අපි අද දකින ලොකු ගැටලුවක් එක්ක. මේක ප්‍රසාද් කවියෙක් හැටියට බය නැතුව ප්‍රකාශ කරාට මේ කාරණාව ප්‍රකාශ නොකර මේ තියෙන ගැටලු ගොඩේ පැටලලා ජීවත් වෙන ලොකු පිරිසක් සමාජයේ ඉන්නවා. ඒතර කවියෙක්ගේ වගකීම සහ යුතුයකම හැටියට ප්‍රසාද් මොකද කරන්නේ? මේ දොරවල් ටික සමාජයට අරලා පෙන්නනවා. ඔබ මේ දකින්නේ විවාහ මංගල උත්සවයකදී ඔබ දකින්නේ මේක. එතකොට උදාහරණයකට අපි ගත්තොත් සමාජ මාධ්‍ය දාලාවල ඉතාම සන්තෝෂෙන් ඉන්නවා කියලා දකින එකේ ඇතුල් පැත්ත පිටිපස්සේ දොර ඇරියම් මෙන්න මේකයි පේන්නේ කියලා. එහෙම කියාගෙන ඔහු කියනවා අසරණයි අප දෙදෙන දැන් ඉතින් මෙහි එන්න. මේ ඇතින් ඉන්න ප්‍රියම්බිකාට කතා කරනවා අසරණයි අප දෙදෙන කරන්න දෙයක් නැහැ දැන් ඉතින් මෙහි එන්න. ළඟින් ඉඳ වෙරදරමු අපිව කියවන්න. දැන් මෙතන ඉඳන්වත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. දැනට යන්න බෑ. අපි උත්සාහ කරමු. අපිව කියවන්න. ඔයා මාව කියවන්න මම ඔයාව කියවන්නම්. ඔබට හැක එතෙක් මගේ කාමරේ නවතින්න. ගැටලුවක් නැහැ. ඔබට මගේ කාමරේ අවසර තියෙනවා. ඔබට හැත එතෙක් මගේ කාමරේ නවතින්න. හැබැයි ඔහු අවසානයේ ගේනවා ඊටාම ප්‍රබල අවසානයකට. ඕන නම් ලේ මෙන්න මගේ අතින් අරගන්න. ඔබට හැත මගේ කාමරේ නවතින්න. එතකොට ඔහු දන්නවා කාමරේ නැවතුනාට පස්සේ මේ කියන දේවල් ටික අපි දෙන්නව කියවලා මේ ඉස්සරහට යන සමාජයට සමාජය මොනවාකවත් අපි දෙන්නට ගමනක් යන මේ හදාගන්න අපි ගන්න කාලය තුල ඇයට විඳින්න වෙන නිന്ദා අපහාස මොනවද කියලා. ඒ නිසා ඔහු කියනවා ඔබට හැක එතෙක් මගේ කාමරේ නවතින්න ඕන නම් ලේ වෙන්න මගේ අතින් අරගන්න. ඔහු ඊටාම ප්‍රබල විදිහට ඒක කියනවා. ඒක කියන්න පුළුවන් කීප දිනක් හරි මේ කවිය කියවලා හැදෙනවා නම් අන්න එදාට මේ කවියේ මේ ප්‍රසාද්ගේ අරමුණ ඉෂ්ට වෙනවා. කවියාගේ අරමුණ ඉෂ්ට වෙනවා. මෙතනදී මොකද වෙන්නේ? මේ වගේ සිද්ධියක් වෙනකොට මමත් ඔබත් විතරක් දන්න සිද්ධියක් වෙනකොට ඒ සිද්ධිය මට කොච්චර රිදුනත් රහසක් නිර්මාණය වෙනවා. අපි ඒ රහස රැක ගන්න වෙනවා. ඒ රහස රැක ගන්න බැරි නම් ඉස්සරහට ලොකු ගැටලුවක් වෙනවා. එහෙම වෙනකොට
මේ වගේම බරපතල සිද්ධියක් ගැන පරිකල්පිත සිද්ධියක් ගැන ප්‍රේමකීර්ති අල්විස් ලියනවා. ඔහු කියනවා මේ ජීවිතයේම සතු එකම සුවේ හීසර පහරක වෙල්නු දැනේ. මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ. දැන් ඔහුට ගැටලුවක් එනවා. ඒ කියන්නේ පිරිමියෙකුට න ගැටලුවක් එනවා. ඒ ගැටලුව එහෙම තියෙද්දි ප්‍රේමකීර්තිතාව මොකද කියන්නේ? ප්‍රසාද් කියනවා වගේ ඔබට හැක හිතෙක් මගේ කාමරේ නවතින්න ඕන නම් ලේ වෙන්න මගේ අතින් අරගන්න මම කාටවත් කියන්නේ නැහැ කියලා ප්‍රසාද් කියනවා වගේ ඔහු කියනවා මා නැත අන්සතු සිත් බිඳලා මම වැඩි කළා නැහැ. දෑතම බැඳගෙන ඉදිමි බලා. මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයට පවරා. එතනත් මෙතනත් ඒ වගේ බරපතල සිද්ධි වලට මුහුණ දෙන අයට සිද්ධ වෙන්නේ රහස් රකින්න. එතන තමයි ලස්සන තියෙන්නේ. එතන තමයි අපිට මේ කියන සමාජයේ තියෙන ගැටලු ටික බින්දගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ලෝ යම් දවසක අපි වෙන්නේ රහස් හස්තලයට පවලා කියලා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි මේ ප්‍රසාද්ගේ කවියේ ඉන්න යුවල යම් දවසක කියලා මත් අපිට හිතන්න පුළුවන්. හොඳයි ලස්සන කියවීමක්. ඒ ලස්සන කියවීමට ලස්සන අදහසක් කවිය ගීතය එකතු වෙන තැනදී හොයාගන්න අපිට පුළුවන්කම ලැබෙවි. මේ පස්වෙනි කවියේ පස්වෙනි ගීතයයි අපි අහන්නට සැලසෙන්නේ. සඳකෙන් ඇසිලා මధుරේ තිලා වනදුරු රෑ අනිකමනේ සොයා එන්න ගනදුර තරුණිවල මගේ එළිය අද ඔබ පමණි. සඳකෙන් ඇසිලා මధుරේ තිලා ගනදුරු රෑ අනිකමනේ සොයා එන්න ගනදුර තරුණිවල මගේ එළිය අද ඔබ පමණි. සතු එකම සුවේ ඊසර පහරක දෙලෙනු පෙනේ. ජීවිතයම සතු එකම සුවේ ඊසර පහරක දෙලෙනු පෙනේ. මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ. සඳකෙන් ඇසිලා මధుරේ තිලා ගනදුරු රෑ අනිකමනේ සොයා එන්න ගනදුර තරුණිවල මගේ එළිය අද ඔබ පමණි. සතු සිත් බිඳලා දැතම බැඳගෙන ඉදීමේ බලා. මානක අන් සතු සිත් බිඳලා දැතම බැඳගෙන ඉදීමේ බලා. ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයට පවරා. සඳකෙන් ඇසිලා මధුරේ තිලා ගනදුරු රෑ අනිකමනේ සොයා එන්න ගනදුර තරුණිවල මගේ එළිය අද ඔබ පමණි. සඳකෙන් ඇසිලා
වඳුරේ තිලා වඳුරේ තිලා වඳුරේ තිලා. අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරන්නට අපිත් එක්ක එකතු වෙන්නේ නුවන් තොටවත්ත තරුණ කවියා නිර්මාණකරුවා. අතරම මේ නැවත ඇහෙන වචන කවියට රිද්මයානුකූල ගලා යාමක් සපයනවා. අපි කියනවා මේ අර්ථය, ඒ වගේම ශබ්දය, මේ හැම දෙයක්ම කවියත් එක්ක බැඳලා තියෙන්නට ඕන. අර්ථ රසය මතු කරන ශබ්දාලංකාර කවියේදී ගොඩක් වෙලාවට අපට හමු වෙනවා. කවියෝ ඊටාම උපක්‍රමිකව මේවා යොදා ගැනීමෙන් අපේ හිත පැහැර ගන්නවා. මම හිතන්නේ නුවන් ඒ අර අනුප්‍රාසවත් බස්වහරෙන් පෝෂණය වෙච්ච අපේ හිතට ඒ රිද්මය ඔස්සේ පළපදියම් වෙන්න උත්සාහ කරන කවියක් තමයි ඔබ තෝරා දෙන්නේ. ඔව්. ඊළඟ කවිය ගෑනු ළමගේ නමක් තියෙන්නේ චාරුණී. මිගාර බවුන්සිංහ කියන තරුණයාගේ පළවෙනි කවි පොත සිසිර සඳ ලං වූ දිනේ සිට. මේ සිසිර සඳ ලං වූ දිනේ සිට කියන කවි පොතේ තියෙන කවියක් තමයි චාරුණී. ඉතින් මිගාර කියන්නේ පහුගිය අවුරුද්දේ මම හිතන්නේ හොඳම හිටිවන කවියාට රාජ්‍ය සම්මාන දිනාගත තරුණයා. ඒක පොඩි විශේෂයක් තියෙනවා. හිටිවන කවිකම අපිට මතක් වෙන්නේ මේ. ටිකක් තාල ඇත්තෑනේ එහෙම මිනිස්සු. මිගාර කියන්නේ පටිබහන කවියෙක්. ඔව්. මිගාර ඒක අත් කරගෙන තියෙනවා තරුණ පරම්පරාවට අරන් ඇවිල්ලා තියෙනවා ඒ පරම්පරාවෙන්ද. ඔව් දැන් අපි අහනවනේ මේ අර හොඳම කවියෝ තෝරනකොට තෝරන්න ඕන ෂණිකව පද බඳින්න පුළුවන් කවියලු. ඉතින් මම හිතන්නේ විගාර බමුණුසිංහ කියන්නේ වගේ කවියෙක්. ඒ වගේම දක්ෂ තරුණෙක්. ඔහුගේ කවි රටා දිහා බැලුවයින් පස්සේ ඔහුගේ කවි ලතාව ඉතාම හොඳින් අපේ හදවත එකඟ කරගන්නවා. ඉතින් ඒ නිසා තමයි මේ කවියත් ඔබ තෝරන්නේ. හිටිවන කවියේ ලක්ෂණ මේ කවිය ඇතුලේ තියෙයි. ඔව්. ඉතින් ඔහු මේක ටිකක් අතීතකාමී කවියක්. අතීතය මතක් කරගෙන යන විදිහේ කවියක්. අතීතය වර්තමානයේ දකින දෙයක් නිසා ඔහුට මුළු අතීතයක් මතක් වෙලා ඔහු ආපහු වර්තමානයට එනවා. ඒ වර්තමානයට ඔහු එනවා විතරක් නෙවෙයි. ඔහු අපිවත් ඒ මාර්ගයේ දිගේ අරගෙන යනවා. ඉතින් චාරුණී කියන කවිය චාරුණී කියන්නේ දමිළ තරුණයක් කුඩා කාලේ ඉඳන් ඔහු දන්න. ඉතින් ඔහුගේ ඉතිහාස කතාව තමයි කියන්නේ. මේ කවිය ඊටම සරලයි. ඒ කියන්නේ කියවගෙන යද්දි තේරෙන තරමට සරලයි. මම හිතන්නේ හිටියන කවිය ආభాෂය වෙන්නේ නැති. නමුත් ඒ වගේම කතාව ගැඹුරුයි. ඔහු කියනවා හෝඩියේ මම තනි වුණදා යාළු වෙච්ච චාරුණී. එච්චර ඉතිහාසික කතන්දරයක්. අමර මමයි මල් ඇහිඳ නයන තමයි චාරුණී. ඔහු ආයෙ උපමාවක් ගන්නවා. අමර මමයි මල් ඇහිඳ නයන තමයි චාරුණී. අත්තම්මයි නැන්දම්මයි කැමතිම නැති චාරුණී. කුණු ට්‍රැක්ටරේ පාසල්ලෙන කුණු ගඳ නැති චාරුණී. ඔය ඇස ටිකක් කවිත්වය ඔබලා දානවා. එතනට ඔහු කියනවා වෙන කතන්දරයක්. කුණු ට්‍රැක්ටරේ පාසල්ලෙන කුණු ගඳ නැති චාරුණී. චාරුණී කවුද? ඇගේ පවුල් පසුබිම කොහොමද? හැම දෙයක්ම එක වාක්‍යකින් ඔහු කියනවා. ඔහු කියලා දානවා. ඊට පස්සේ ඔහු කියනවා චාරුණී ගැන පාන්දරට අප්පා එක්ක කෝවිල් ගිය චාරුණී පොයදාට අම්මා එක්ක සිල් අරගෙන චාරුණී. ඔව් එතනදී කියනවා මේ චාරුණීගේ අම්මයි තාත්තයි ජාතීන් වර්ග දෙකකට අයත්. ඒ දෙක මැද තමයි චාරුණී හැදෙන්නේ. කහාරලිය මලක් වගේ සුවඳයි දැන් චාරුණී. කියන්නේ ඔහු එනවා තරුණ කාලෙට චාරුණීගේ කහාරලිය මලක් වගේ සුවඳයි දැන් චාරුණී. ඊට පස්සේ ඔහු වෙනස් වැඩක් කරනවා. මල්ලි හප්පු වාස කුතු සෙල්ල කුට්ටි චාරුණී. මේක හරි වෙනස්. ඔහු මේ කියන්නේ කලින් වාක්‍යයේදී ඔහු කියනවා කලින් පදේ කහාරලිය මලක් වගේ සුවඳයි දැන් චාරුණී. මේ කහාරලිය එක එන්නේ ඔහු කියන එක ජන වර්ගයකින්. ඊට සමාන්තර අනිත් ජන වර්ගයේ කතා කරන්නේ සුදු පිච්ච මල් ගැන. ඔහු සුදු පිච්ච මලක් වගේ චාරුණී ලස්සනයි සුවඳයි කියන එක තමයි ඒ අදාළ දමිළ භාෂාවෙන් මේ කවියට යොදාගන්නේ. ඉතින් ඒක වෙන කවියක වෙන භාෂාවක වචන කීපයක් යොදාගෙනත් මිගාරට පුළුවන් වෙලා තියෙනවා. ඒ කවියට හානියක් නොකරගෙන තේරුමට හානියක් නොකරගෙන අපිට දැනෙන රිද්මයට හානියක් නොකරගෙන ඒ අදාළ දේ කියන්නේ. ඒ වගේම මේ ඔහු එලිසමයත් පිහිටවා ගන්නවා කොහොම හරි. ඔහු එලිසමය පිහිටවා ගන්නවා. ඒකේ රෝල් ප්‍රතිභාව උපතින් එන එකක් තියෙන එකත් හේතු වෙනවා ඇති. ඉතින් දැන් ඊළඟට එනවා. ඉස්කෝලේ අමතක කළ කඳුළු සැලුව චාරුණී. අපි දන්න කතාවක්. අපිට හරි පොදු කතාවක්. මේ ප්‍රස්තුතය මහා ලොකු දුර්ලභ එකක් නෙවෙයි. හැබැයි ඔහු ඒක අපිට අහන් ඉන්න ආසිතන විදිහට ගේනවා. ඒක ටිකක් අමාරුයි ඇත්තට. ලයිම් කොනේ අවතැන්නුණු අප්පමරුණු චාරුණී.
නැගේ ජීවිතේ ඉදිරියට ගලාගෙන යන්නේ කොහොමද කියලා කියනවා. ඉස්කෝලේ අමතක කර කඳුළු සලුව චාරණයට ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඇයට සිද්ධ වෙනවා පාසල හැර යන්න. ලයිම් කොනේ අවතැන් වුණු අප්පමරණු චාරුණි. අත්තත් නැතුව ඉන්නකොට අම්මා එක්ක කුලී වැඩට එහෙ මෙහෙ ගිය චාරුණි බුද්ධදාස මුදලාලිගේ ගෙදර දාසි චාරුණිය ඔහු වැඩ කීපයක් කරනවා මෙතන. අම්මා එක්ක කුලී වැඩට යන කතාව කියනවා වගේ බුද්ධදාස මුදලාලිගේ වෙන කාගේවත් නෙවෙයි. බුද්ධදාස මුදලාලිගේ ගෙදර දාස චාරුණි. ඔය කතා කරනවා. ඉතින් චාරුණිගේ මතකයේ ඔහුට වැඩෙන්න පටන් ගන්නවා ඔහුගේ තේ ටිකින් ටික. නමුත් දැන් මේ වෙනකොට මොහු තරුණයි, චාරුණිත් තරුණයි. මොහුට චාරුණිය පේනවා. හැබැයි අර කියනවා වගේ දැන් චාරුණිය එහායුරට පා වෙලා තියෙනවා. ඔහු මෙහායුරින් නම් බලාගෙන මෙහෙම කියනවා. ඇයි වයසක ශිවා එක්ක දීග ගියේ චාරුණි? මොකද ඒ අවසාන වශයෙන් ඇයට උරුම වෙන දේ තමයි වයසක ශිවා එක්ක කාගේ හරි එක්ක යන්න ඕන. වයසක ශිවා එක්ක දීග යනවා. ඇයි වයසක ශිවා එක්ක දීග ගියේ චාරුණි? ඒ දැනගෙන මට මං ගැන තරහ ගියා චාරුණි. ඔහු ලෝකයේ කියන දේවල් අහලා අපි කලින් කතා කරා වගේ සමාජ සම්මතය ගැන අහලා හැම දෙයක්ම කළ ඔහු ගත තීරණය ගැන දැන් ඔහු දුක් වෙන පටන් ගන්නවා. ඇයි වයසක ශිවා එක්ක දීග ගියේ චාරුණි? ඒ දැනගෙන මට මං ගැන හරි තරහ ගියා චාරුණි. පද දෙකයි තියෙන්නේ. අවසාන පද දෙක මිගාර අරන් යන අමුතුම තැනකට පුංචි බබා පිටේ බැඳන් බිම බලාන චාරුණි උඹ අමදින පාර කොහොම පාගන්නද චාරුණි? ඉතින් තමන්ගේ පරණ පෙම්වතිය ජීවිකාව ලෙස තමන්ගේ කිල්ටි ඇඳුම් හොදන එකත් තමන්ගේ පරණ පෙම්වතිය අතින් හැමදින පාර පාගන්න බෑ කියලා හිතන එකත් මං හිතන්නේ සෑහෙන දුරට සමානයි. ඉතින් මේක දිගත්තම පුංචි බබා පිටේ බැඳන් බිම බලාන චාරුණි උඹ අමදින පාර කොහොම පාගන්නද චාරුණි කියලා කියනකොට රත්නශ්‍රී විජේසිංහයන් අහනවා දොවා ලන්නට බැරි පිළිගඳ කහට කුලමල තවරලා මගේ ඇඳුම් ඔබ ළඟට එන එක දරන්නට බෑ නිර්මලා. චාරුණීලා නිර්මලාලා අපට හමු වෙනවා. සමහර වෙලාවට නම් විතරයි වෙනස් වෙන්නේ. අපේ කතාව එහෙම තියෙනවා. අපි ඒ නිසා 6 වෙනි කවියේ 6 වෙනි ගීතය දැන් අහමු. සලුවටන මැණිකේ නිර්මලා මල්හිනා නොබේ තැවරිලා කිරි හින්ද මල් වැට පීදිලා කුලගෙවල් සැර සිලිකරත් අපි සලුවඩා වඩ එලා නිර්මලා පිලොවින් පිට මංකලා පන්තියේ මිතු රන්නිදා කළ විහිළුවෙන් හිත රිදුනුදා මාහිරු කඳුලක් මගේ දින පොතක තිබිලා හමුනා යුග වෙදීනේ සියන් බලමුළු අපේ ලොව ගිනි වැදුනුදා මාහිලු කඳු ලින්තෙමු සලු පිලිතවමනේ විලිලා
සවරලා මගේ ඇඳුම් ඔබේ අතට දෙන එක දරන්නට බෑ නිර්මලා ඉදාසිනේ හස නොකිලිටිව ඔබේ හිත පුරා පවතින නිසා හිමිනතත් මට හුරු සුවඳේ ඇඳුම් අතරේ තියෙනවා නිර්මලාලොන් දරියහිමි සලු වඩන මැනිකේ නිර්මලා මල්හිනා නොබේ තැවරිලා කිරි ඉන්ද මල් වැට පීදිලා කුලගෙවල් සැර සිලි කළත් අපි සලු වඩා පාවඩ වෙලා නිර්මලා නිර්මල නැතේ මා ඔබේ ලොවින් පිට මං ලෝකෙ තියෙන රසවත්ම වචන එක පිළිවෙලට ලස්සනට අමුණනකොට ඒවාට ගැලපුමක් හදාගන්නකොට ඒ ගැලපුම ඔස්සේ අපිට පුංචි කතාවක් මතක් වෙනකොට අපිට හිතෙනවා ඒ පද ඇමුණුම කවියක් කියලා. ඒ වගේ වචන එකට එක එකතු වෙලා ගැලපෙන විදියට හොඳම වචන හොඳම පිළිවෙලට අමුණලා කවි අපේ ගාවට අරන් එනකොට ඒ කවි වලට අපේ හිත කැමති වෙනවා. හිත වසඟ වෙනවා. අපේ හිත වසඟ කරගත් කවි හොයන්නයි කවි 10ට ගී 10ක් වැඩසටහන අපි අදත් රැගෙන එන්නේ නුවන් තොටවත්ත තරුණ කවියාගේ කවි තේරීම් අපිව රසවත් කරමින් ඉන්න ආව වෙලාවේ අපි එනවා 7 වෙනි කවිය තෝරන්න ඔබත් එක්ක. 7 වෙනි කවිය පොතක තියෙන කවියක් නන් නෙමෙයි අයියේ. 7 වෙනි කවිය අතරමඟ ගුවන් තොටුපළක කියන මාතෘකාව යටතේ ආයත් මගේ පරම්පරාවේ සඳනි ප්‍රාර්ථනා තෙන්නකෝන් කියන කිමිදිය විසින් ලියපු කවියක්. මේක අපිට මුණ ගැහෙන්නේ මුහුණු පොතේ. මාතෘකාව අතරමඟ ගුවන් තොටුපළක. ඒකත් ගුවන් තොටුපළක නෙවෙයි අතරමඟ ගුවන් තොටුපළක. අපිට තේරෙන විදිහට ට්‍රාන්සිට් එක. අතරමඟ ගුවන් තොටුපළක කෙටිම කෙටි වේලාවක හමු වූ දෙදෙනෙකු පමණි අප හිතවත්. දෙන්න අතරමඟ ගුවන් තොටුපළක ඊටාම කෙටි වේලාවකට හමු වෙලා ඉන්නේ. ඒ පාරවල් දෙක වෙනස්. ඇයි කියනවා මෙහෙම. ඔබ යන්නේ වසත් මල් පිපෙන කඳු මතින් සුළං හමා යන සරත් හැන්දෑවරු එළබෙන නිවර්තන කලාපීය රටකට. වසන්තයේ මල් පිපෙන කඳු මතින් සුළං හමා යන සරත් හැන්දෑවල් එළඹෙන නිවර්තන කලාපීය රටකට. මගේ ගමනාන්තය උත්තර ද්‍රවය. සීන පවා සීතලට ගල් වෙන හුස්ම පවා බර ඇති හිම වී මිදෙන. ඇයි කියන කතන්දරය බලන්න මේ යෙදුම්. සිහින පවා සීතලට ගල් වෙන හුස්ම පවා බර ඇති හිම වී මිදෙන. එච්චරකට සීතල තැනකට යන්නේ. ඇයි පැහැදිලිව අවබෝධ කරගෙන ඉන්නවා තමන්ගේ ප්‍රේමවන්තයා සහ තමන් යන තැන් දෙක වෙනස් වගේම ඉතා විශාල පරතරයක් තියෙනවා කියලා. ඒක කියන විදිහ හරි ලස්සනයි. අතරමඟ හීන අතහැර ගාල් විය යුතු මොහොතේ. කියනවනේ අතරමඟ ගුවන් තොටුපළක හම් වෙලා ඉන්නේ. දැන් මේ මොහොතේ අපි දෙන කතා කරාට දැන් මොහොත ඇවිල්ලා තියෙනවා. ගාල් වෙන්න. බෝඩින් වෙන්න. බලාකුරු වලට සමීප කවුළු කෙළවරකට ඇස් සංගින් ගිලිහුණු මොහොතවල් ඉතුරු කර. අතරමඟ හීන අතහැර ගාල් විය යුතු මොහොත බලාකුළු වලට සමීප කවුළු කෙළවරකට ගිහලා ඉඳ ගන්න වෙනවා දැන්. ඇස් සංගින් ගිලිහුණු මොහොතවල් ඉතුරු කර. මේ මොහොතවල් එක්ක ගත කරන්න නෙවෙයි දැන් තියෙන්නේ. ඒ ටික පරිස්සම් කරගන්නවා. හැබැයි දැන් ගාල් වෙන්න වෙලාව ඇවිල්ලා. මේ වගේ කවියක් මෙච්චර දුරකට එනකොට මම හිතන්නේ සෑහෙන දෙනෙකුට මේක තමන්ගේ වෙනවා. තේරුම් ගන්නවා නම් ඔය කියන විදිහට කෙලවර දකින්න බැරි ඒ වගේම කෙලවර වෙනස් බව දන්න බොහෝමයක් ප්‍රේමයන් වල හිතා කුඩා නිමේෂවල රැඳිච්ච බොහෝ දෙනෙක් අපි අතර ඉන්නවා. හැබැයි අවසාන කරනවා ඊටාව ප්‍රබල විදිහට මේ කවිය
නොයා යුතු ගමනාන්තය වෙනස් කර. ඔබ වෙනුවෙන් තීරණය කරගත්ත ගමනක් තියෙනවා. ඒ තමයි ඔබ. ඒක වෙනස් කරලා මේ ෆ්ලයිට් එකට ගොඩ වෙලා වැඩක් නැහැ. ඒතර ඔබ නෙවෙයි. ජීවිතය කියන්නෙම මොහොතවල් එකතුවකි මිටටගත් සැනින් විසිරෙන. කියනවා සාමාන්‍යයෙන් කියන්නේ පුළුවන් නම් වෙනස් කරගෙන එජස් කරගෙන කියන තැනට මුත් ඇයි කියනවා නොයා යුතුය ගමනාන්තය වෙනස් කර ඔබ වෙන්න ඔබ ඔබේ ගමන යන්න. මම අවබෝධයෙන් කියනවා කියලා කියනවා ජීවිතය කියන්නෙම මොහොතවල් එකතුවක් මිටටගත් සැනින් විසිරෙන. මිටට ගත්තොත් විසිරෙනවා. ඊ යෙදුම මිටට ගත් සැනින් විසිරෙන. අපි හිතන්නේ මිටට ගන්න ඕන විසිරෙන්නේ නැතුව තියාගන්න කියලා. නමුත් ඇයි කියනවා ජීවිතය කියන්නේ මොහොතවල් එකතුවක් මිටට ගත් සැනින් විසිරෙන. මම ඇහුවොත් නුවන් මේ ඔබෙන් මේ කවිය ඔබ කැමතිම කොයි තැනටද කියලා? මේකේ මං කැමති තැන් දෙකක් තියෙනවා. එකක් තමයි ඇය අර මගේ ගමනාන්තයේ උත්තරද්‍රව්‍ය සිහින පවා සීතලට ගල් වෙන කියලා කියන එක. ඒක පරිකල්පන ඇරෙන්න වෙන කිසිම විදිහකින් කියන්න බෑ. මොකද කවදාත් සිහින සීතලට ගල් වෙන්නේ නැහැ. ඒක කාට හරි හිතුනොත් තමයි. සහ මේකේ අවසානයේ ජීවිතය කියන්නෙම මොහොතවල් එකතුවක් මිටට ගත් සැන් විසිරෙන. මිටට ගන්න එපා කියලා කියන්නේ. ඔබේ ගමන ඔබ යන්න. ওই විදිහටම තමයි කියන්නේ. ඔබට ගමනක් තියෙනවා. සුන්බුන් නැව්බඳ දියබත් වී යයි. හිමි හිට අත්හල වෙන දැන්. මෙතුවක් මට බැඳි සෙනෙහස. දැස පියාගෙන මා බිලිඳී දිය ගැඹුරට ගැලවී යනු වෙන මේ විපතින් සිත දැඩි කොට. ඇයි කියන්නේ අපි දෙන්නම එකට මැරෙමු හරි අපි දෙන්නම බේරලා යන්න උත්සාහ කරමු කියලා. කියන්නේ සුන්බුන් නැව්බඳ දියබත් වී යයි. හිමි හිට අත්හල වෙන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස. දැන් අතහැරලා දාන්න වෙලාව හරි මොකද මේක තියාගෙන ඉඳලා ඔයාටත් මටවත් ගමන යන්න බෑ. දැස පියාගෙන මා බිලිඳී දිය ගැඹුරට ගැලවී යනු වෙන මේ විපතින් සිත දැඩි කොට. එතනදී එයාත් දන්නවා අපි දෙන්නා යම් මොහොතක එකතු වෙලා ඉන්නවා. ප්‍රේමයක් තියෙනවා. හැබැයි අන්ත දෙක බොහෝම දුරයි. සඳනික කවියේ අන්ත දෙක තමයි වසත් මල් පිපෙන නිවර්තන කලාපික රටක් සහ සීතල සිහින පවා සීතල වෙන උත්තරද්‍රව්‍ය. නමුත් මැගේ කතාවේදී අන්ත දෙක තමයි. එක අන්තයක් කර එක්කෙනෙකුට උරුම ජීවිතය අනිත් එක්කෙනාට උරුම මරණය. එච්චර දුරයි. හැබැයි ප්‍රේමය මිඳ ගන්න නැතුව ඒ දෙන්න ඒ ගමන් දෙක සතුටින් යනවා. හොඳයි 7 වන කවියේ 7 වන ගීතයට අපි දැන් එළඹෙනවා කවි 10ට ගී 10ක් වැඩසටහන. පාව
අතරේ මහා යා නොහැකිය ගොඩ බිමකට රුවල් ඉරී ගිය නෞකාවේ කවි සෑදී තියෙන්නේ වචනවලින් තමයි. නමුත් වචනවලින් හැදුණු කවිය ප්‍රකාශ කරන අරුත හොයාගෙන යනකොට ඒට තියෙනවා තාලයක්, ඒට තියෙනවා වර්ණයක්, ඒට තියෙනවා ශබ්දයක්. ඒ වගේම කවියෙන් බැහැර වෙලා වුණත් හිතන්නට පුළුවන් සිතුවිලි සමුදායක් කවියට තියෙනවා. ඉතින් එහෙම උපද්දන කවිවල රසතැන් හොයමින් ගමන් කරමින් ඒවා අපේ ජීවිත අත්දැකීම් එක්ක බද්ධ කරන ගමනයි කවි 10ට ගී 10ක් වැඩසටහන තුළ අපි නිර්මාණය කරන්නේ. ද නුවන් තොටවත්ත තරුණ කවියාගේ කවි රස විඳුම් එක්ක අපි හැමෝම එකඟ වෙලා එකතු වෙලා ඉන්න වෙලාවේ ඔබතුමන් තෝරා දෙන 8 වෙනි කවියට අපි එනවා දැන්. 8 වෙනි කවිය අම්මා ඔබේ කියන උපුටා ගැනීම අපිට හිටපු විශිෂ්ටතම කවියෙක් සහ මගේ කවි රෝගේ වීරයා කියලා කියන්න පුළුවන් මහගම සේකරයන්ගේ ප්‍රබුද්ධ කියන කාව්‍ය සංග්‍රහයෙන් තමයි මේ කොටස මම උපුටා ගන්නෙ. කවිය ඊටාම සරලයි. මම හිතන්නේ ඔයාලට මේ ਵਿਚාරයක් හෝ ගැටපද විවරණයක් කොහෙත්ම අවශ්‍ය නැති තරම් සරලයි. ඔහු කියනවා තම්බා බතල දලු ලුණු දියර ඉස පොල්හා මුසු කොට කවා බඩගිනි නෙවූ අම්මා ඔබේ. ඔහු කියනවා ඒ චුට්ටෙන් gedara තත්ත්වය මොකද්ද? ඔහුගේ පොඩි කාලේ තත්ත්වය මොකද්ද? අම්මා ඔහු ඇද්දඩි කරන්න කරපු දේවල් මොනවද? හැම දෙයක්ම කියනවා. තම්බා බතල දලු ලුණු දියර ඉස පොල් ගා මුසු කොට කවා බඩගිනි නෙවූ අම්මා ඔබේ. ඒකට හැකිතරමින් උත්සාහ කරනවා දරුවව බඩගිනි නොතියන්න. ඒ කියන්නේ තමන්ට නැති දේ දරුවන්ට දෙන, තමන්ට නොලැබිච්ච දේ දරුවන්ට දෙන්න හැකිතරමින් දරුවන්ට දෙන්න උත්සාහ කරන අම්මා කෙනෙක් ගැන ඔහු කියනවා. උයා උදයෙන් නැගිට කඩේ අප්පන් තබා තේ කඩේ ලබායින් ලැබෙන සුළු වට්ටම ජංගි ඇඳුව අම්මා ඔබ. වට්ටම සුළුයි ඇයට දෙන්න පුළුවන් වස්ත්‍රය ඇය දෙනවා. ලබායින් ලැබෙන සුළු වට්ටම ජංගි ඇඳුව අම්මා ඔබ. පොඩ්ඩක් හිතලා බලන්න අයියේ ওই වචනේ. ජංගි ඇඳුව අම්මා ඔබ. ওই ජංගි කියන වචනේ වෙනුවට සේකර වෙන මොන වචනේ පාවිච්චි කරත් ඔහු අපිට දෙන කම්පණය දෙන්න බෑ. ඒ තමයි ඔහුගේ තියෙන විශිෂ්ටත්වය. ඔහු පාවිච්චි කරනවා හරියටම හරි වචනේ. අවසාන කොටස. ගල්වා ඉසෙහි තෙල් යහමින් එල්ලා කරෙහි පංචායුධය අල්ලාගෙන අතින් මා පාසලට එක්ක ගිය අකුරු නූගත් අම්මා ඔබේ. අල්ලාගෙන අතින් මා පාසලට එක්ක ගිය අකුරු නූගත් අම්මා ඔබේ. ඒකයි මම කිව්වේ තමන්ට නොලැබිච්ච දේවල් පුළුවන් තරමින් තමන්ගේ දරුවට දෙන්න උත්සාහ කරනවා කියන එක තනි වාක්‍යයකින් කියන්නේ. ඒක තමයි ඔහුගේ හැකියාව. ඒ වගේ ඊටාම සුළුව මාතෘකාවක මේ වගේ දුරක් ගෙනියන්න හරි අමාරුයි ඊටාම ප්‍රතිභා සම්පන්න කවියෙකුට මිසක. ඒකට හොඳම උදාහරණයක් නිසායි මම ගන්නෙ මේ අම්මා ඔබේ කියන කවිය. ඒත් එක්කම ලූෂන් බුලත් සිංහල ඇල්ලේ රජමැදුරක ඉපදී සිටියා නම් කියන ගීතේ. දැන් අම්මගේ කරේ මාලයක් නෑ මෙතන. හැබැයි පංචායුධයක් දමනවා. අකුරු දන්නේ නෑ. හැබැයි දරුවට අකුරු උගන්වන්න උත්සාහ කරනවා. ඒක කියනවා පුංචි පැටික්කන් මගදිග හඬවන සිල්ලර රස කැවිලි දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී අහක බලාගෙන මගදිග යන විට නෑමට වාවන්නේ. ඒ අම්මා ඒ දරුවාට නොතේරෙන කාලේ අම්මා හිතන විදිය. දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනීමට පේනට අහක බලාගෙන යනවා. ඒක අම්මට දරා ගන්න බෑ. ඒ අහක බලාගෙන දරුවා නෙවෙයිද මේ කියන්නේ?
උයා උදේ නැගිට කඩයක්පන් තබා තේ කඩෙහි ඉන් ලැබෙන සුළු වට්ටම ජංගි ඇඳුව අම්මා ඔබ. ඊට පස්සේ කියනවා ඉඳ හිට මොළවන ලිපත් දනීපුත කැඳ රස ලුණු සහලේ දිවබුජුනේසේ දිවබදුනක්සේ දිවා හැල්මෙන් අකුරට දිව යන්නේ. ඒ අකුරට යන අම්මා දකින ළමයාම නෙවෙයිද මේ කියන්නේ. අල්ලාගෙන අතින් මා පාසලට එක්ක ගිය. අකුරු නුගත් අම්මා උඹ. එකම දරුවා එකම අම්මා වෙන්න පුළුවන්. මේ වගේ දරුවා සහ මේ වගේ අම්මලා අපිට ඕනෑ තරම් මුණ ගැහෙනවා. ඉතින් හැම අම්මා කෙනෙක්ම කියනවා ඇති මේ විදිහට දරුවන්ව පාසලට එක්ක යන අකුරු නුගත් අම්මලා හැමෝම කියනවා ඇති රජ මැදුරක ඉපදී සිටියා නම් ඔබත් රජකී පුතුනේ කියලා. 8 වෙනි කවියට 8 වෙනි ගීතයයි දැන් අපි අහන්නට සැරසෙන්නේ. රජමැදුරක ඉපදී සිටියානම් නුඹත් රජකී පුතුනේ හිරිකඩ පාගෙන පොල් අතු ඉගිලේ අද නුඹේ සිරියහනේ හිනින් හිනා නොවී මා හඩවාපන් මගදිග හඬවන සිල්ලර රස කැවිලේ දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනේ අහක බලාගෙන මගදිග යන විට නෑ මට රජමැදුරක ඉපදී සිටියානම් නුඹත් රජකී පුතුනේ හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලේ අද උබේ සිරියහනේ හිනින් හිනා නොවී මා හඬවාපන් කවියෙක් තමන්ගේ දැනුම සිතුම් සහ පැතුම් වලට හරවා ඒවා හැඟීම් කොට තිලින කරන්නට පටන්ගත් මොහොතේ තමයි අපි ඒ කවියෙන් රසානන්දයට පත්වෙන්නේ. කවියෙකුට පුළුවන් අපිව රසවත් කරන්න. නමුත් රසානන්දය ඔස්සේ අපිව
ප්‍රඥාවේ අභියසට රැගෙන යන්නට කවියන්ට අසීරුයි. නමුත් අද අපට නුවන් තෝරා දෙන කවි බොහොමයක් අපිව ආනන්දයට පත් කරලා ප්‍රඥාවේ දොරකොඩ අභියසට ගමන් කරනවා. අපේ ප්‍රඥා එලි දල්වනවා. ඉතින් එහෙම කවියෝ හමු වෙනකොට කවි පොත්වලට තියෙන ආසාව තව තවත් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඒ ආසාව වැඩි වර්ධනය කරමින් තව තවත් අලුත් කවි හොයාගන්නට උත්සාහ කරන කවි 10ට ගී 10ක් වැඩසටහනේ අද කවි තෝරන්නේ නුවන් තොටවත් තරුණ කවියා. ඔහුගේ කවි තේරීමේ 9 වන අදියරට අපි දැන් ඇවිල්ලා ඉන්නේ. කවියක් කියන එක හරියට එන්නත් කටුවක් වගේ වෙන්න ඕන කියලා. ඉන්ජෙක්ෂන් කටුවක් වගේ. ඇනෙන්න ඕන. ඇනෙන්න ඕන, රිදවන්න ඕන, රිද සුව කරන්න ඕන. හොඳ කවියක් ගොඩක් කලට අපි රිදවලා සුව කරනවා. ඉතින් හොඳ කවියකට අපිව සුව කරන්න පුළුවන් වුණාට හැම එන්නත් කටුවකටම ලෙඩ සුව කරන්න බෑ සමහර වෙලාවට. ඡායා ලංකේශ්වර කියන මගේ පරම්පරාවේ මට හම්බ වෙච්ච ප්‍රතිභාපූර්ණම කිවිඳිය මම ඇසුරු කළපු 2004 වසරේදී අපිට අහිමි වෙනවා. ඇයට ජීවිතෙන් සමුගන්න සිද්ධ වෙනවා ඩෙන්ගු රෝගය නිසා. ඇය ලියපු යම් නිර්මාණ එකතුවක් අපි සතුව තියෙනවා ඒ වෙනකොට. අවුරුදු 20ක 21ක ගෑනු ළමෙක් තමයි මේ ලියන්නේ එතකොට. අපි අද කියවුවට මේකවා ලිය වෙනකොට ඇගේ වයස අවුරුදු 20ක් හෝ 21ක්. ඉතින් අද වෙනකොට හිටියා නම් ඇය ප්‍රවීණ කේන්ද්‍රයක් වගේම අනිවාර්යයෙන්ම විශේෂඥ වෛද්‍යවරියක් කියන අංශ දෙකම රටේ නියෝජනය කරන්න තිබ්බා. නමුත් අවාසනාවකට ඇයට ජීවිතය අහිමි වුණාට වඩා අපිට ඇය වහිමි වෙනවා. ඇය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් සමයේ ඇය පැමිණෙන්නේ මැණික්වලට ප්‍රසිද්ධ ප්‍රදේශයක ඉඳලා ඒ තියෙන ගැමි හෝ ඒ තියෙන ඇසුරත් එක්ක ඇය අතින් ලියවෙන කවියක් තමයි සමනල දෙවියනේ නොබලා යන්න එපා කියන කවිය. ඉතින් මේ කවිය ඇය පියෙක් ගැන දියණියක් තුල තියෙන සිතුවිලි තමයි ඇය කතා කරන්නේ. තමන් වෙනුවෙන් මහන්සි වෙන පියෙක් ගැන දියණියක් තුල තියෙන සිතුවිලි. ඇය ප්‍රාර්ථනා කරන දේවල් තමයි ඇය කතා කරන්නේ. ඇය මේ පටන් ගන්නවා. දබරේ දෑත කරගැට ඉහිරෙන්න එපා. අවුකූටකේ අප්පච්චි ඉන්න එපා. මේ හැම එපා එකක් පිටිපස්සෙම තියෙනවා. ඇය තම පියා කරන දේවල් ඉතා හොඳින් දන්නවා කියලා. සහ එපා කියලා වැඩක් නැති වුණත් ඇය කියනවා. දබරේ දෑට කරගැට ඉහිරෙන්න එපා. දබරේ කරකුවත් කරගැට එනවා. ඇය කියනවා එපා කියලා. අවුකූටකේ අප්පච්චි ඉන්න එපා. දුක ඉහිලුවත් බිම කම්පා වෙන්න එපා. ඒ හැටි දුරක් දෝනාවේ යන්න එපා. ඇය දන්නවා දෝනාව කොච්චර ගැඹුරුද කොච්චර දුරද කොච්චර අවදානන්ද කියලා. ඇය තම පියාට කියනවා පියාට කමන්නේ ඒ හැටි දුරක් යන්න එපා කියලා. නමුත් ඒ කියන මොහොතෙත් ඇය දන්නවා ඇය තාත්තගෙන් ඉල්ලන්න ඉටු කරන්න බැරි ඉල්ලීමක් කියලා. රෑපැල් මුරේ ඇහැපිය වී එන්න එපා. රෑසී නදේ සීපද වරදින්න එපා. ඇය කියන්නේ සිහිය ඊටාම හොඳින් තියාගෙන ලැබෙන්න කියලා. බෝධිලි හඬයි සිත් සංකා වෙන්න එපා. පැල්වාඩියේ රෑ තනියම ඉන්න එපා. මේ කියන හැම එපා එකක්ම ආපහු ඇයට ඒ තිබුණ අවබෝධය, ඒ ගැමිකම ගැන ඇයට තිබ්බ ඇත්ත අවබෝධය එක තමයි මේවා ලියවෙන්නේ. අවසානයේ කියනවා වීදුරු පලිඟු දිය යට හින හෙන්න එපා. දාබිඳු වලින් ඉල්ලම බොඳ වෙන්න එපා. කොච්චර මහන්සි වුණත් දන්නවා සමහර ඉල්ලමකින් මොකුත් ලැබෙන්නේ නැහැ. මිනිකැට අනේ නොපෙනී හිම ඉන්න එපා. අය තාත්තගෙන් ඉල්ලනවා, දෙවියන්ගෙන් ඉල්ලනවා, අන්තිම අය මැණික් ගල් වලිනුත් ඉල්ලනවා නොපෙනී ඉන්න එපා. තාත්තට මේක පේන්න හැංගෙන්න එපා කියලා. සමනල දෙවියනේ නොබලා යන්න එපා. මොකද මේ මට්ටමේ මිනිස්සුන්ට අවසාන වශයෙන් ඔවුන් හිතන විදිහටත් ඒක ක්‍රියාත්මක වෙනවා දන්නේ නැති වුණාට අවසානයේ ඉතුරු වෙන්නේ දෙවි පිහිට විතරයි. ඉතින් පියවරු දියණිවරු අතර තියෙන මේ බැඳීම සහ දාත්තලා දුවලා වෙනුවෙන් කරන දේවල්. ඉතින් එහෙම දියණියක් කියනකොට එපා මේ දේවල් කරන්න එපා මේ දේවල් කරන්න එපා කියලා ඒක දැනගෙනත් තාත්තලාට කරන්න වෙනවා. එහෙම තාත්තෙක් කියනවා
හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩිය ඕන්නේ. කුසේ ගින්න සංගවන්නයි අතුරේ පියමනින්නේ කියලා. එතකොට මේ ඒ කියන සමානාත්මතා දෙක එකම තාත්තලා දුවලා වෙනුවෙන් මොකද කරන්නේ කියන එක සහ දුවලා තමන් වෙනුවෙන් මහන්සි වෙන තාත්තලා ගැන කොහොමද හිතන්නේ කියන එක. අවුරුදු 20ක ඊටාම නවයෝන් ගෑනු ළමෙක් ගියලා තියෙන හැටි. එතකොට මං හිතන්නේ දැනට අවුරුදු 15ක් විතරයි හිටියා නම් මේ කවි ඊට වඩා අවුරුදු 15ක් විතර ඉස්සරහට දියුණු වෙච්ච කවි අධ්‍යයගෙන් බලාපොරොත්තු වෙන්න තිබුණා. නමුත් අපේ අවාසනාවට අපිට ඡායාලංකේශ්වරව අහිමි වෙනවා. ඒ පණිවිඩෙත් මට යම් තැනක කියන්න ඕමනාව තිබ්බයි. ඒත් එක්කම කුමදා සපුතන්ත්‍රී මහත්තයා රචනා කරන මලින් මල්ටි ගිරුණාට කියන ගීතය අහමු කියලා. හොඳයි 9 වෙනි කවියේ 9 වෙනි ගීතය. මලින් මලට ඉගිලුනාට සමනද ඉන්නොය අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොය මලින් මලට ඉගිලුනාට සමනද ඉන්නොය අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොය තේගින්න අවුලාගෙන හුරතල් පොඩිය උන්නේ කුසේගින්න සනහන්නයි අතුරේ පියමනින්නේ මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ අපේ දුකට හඬන මලයි කඳුලයි පැණි පෙරන්නේ මලින් මලට ඉගිලුනාට සමනද ඉන්නොය අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොය මලින් මලට ඉගිලුනාට සමනද ඉන්නොය අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ වෙලහර පාන්නයි තිසුපැය ගුවනේ සැරිසරන්නේ නැති බැරිකමයි උඩුහුලගේ ලනු දොපටින් වැටෙන්නේ සෞදිය පුරන මහ පොළවට අපි දහඩිය වඩන්නේ මලින් මලට ඉගිලුනාට සමනද ඉන්නොයේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ මලින් මලට ඉගිලුනාට සමනද ඉන්නොයේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ අපේ කවි දිලෙන මිනි පහන් වගේ අන්ධකාරය නසලා ආලෝකයෙන් ආලෝකය හොයාගෙන යන්න ලබා දෙන සහන් එලි වගේ. ඇතරම සමහර වෙලාවට සිහිල් පවන් රැල් වගේ අපේ වේදනාත්මක හිත් නිවාලන්නට කවිවලට පුළුවන්කම තිබෙනවා. විඩාපත් හිතට රිදුණු හිතට තැලුම් දෙවන සාත්තුවක් කරන්න කවියට පුළුවන්කම තිබෙනවා. ඉතින් එහෙම කවි හොයමින් යන ගමනේදී නුවන් තොටවත් යොවුන් කවියා නිර්මාණකරුවා තෝරා දෙන අවසන් එහෙම නැත්නම් 10 වෙනි කවියටයි අපි දැන් එළඹෙන්නේ. 10 වෙනි කවිය තෝරන්න කලින් දැන්
අද ගත්ත කවි ගොඩක් දේවල් මං හිතන්නේ ගැඹුරු භාෂාවක් තියෙන කවි වලට අපි ගියේ නැහැ. මාක් ට්වේන් කියන සාහිත්‍යදරයා වරක් කියනවා විශිෂ්ට කවි වයින් වගේ. හැබැයි මගේ විශිෂ්ට නිර්මාණ වයින් වගේ. මගේ නිර්මාණ හරියට වතුර වගේ කියලා. ඔහු කියන්නේ හැමෝම වතුර බොනවා. ඉතින් ඔහු එහෙම කියන්නේ ඔහු බොහෝ විට කරන නිර්මාණ හැමෝටම විඳින්න පුළුවන් මට්ටමේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට අද කවි තෝරද්දිත් මමත් එහෙම දෙයක් හිතුවා. ඒ කියන්නේ අපිට සමස්ත අපි දන්න අපේ රසික ප්‍රජාවටම තේරුම් ගන්න පුළුවන් තැනකට අපි යන්න ඕන කියලා. අපි එතනට වුණ අරන් ගියොත් එතනින් එහාට වුණ විශිෂ්ට ප්‍රබුද්ධ කවිය හොයාගෙන යයි. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම එක අරමුණක් මගේ තිබුණ කවි තේරීමේදී. අවසාන කවි හැටියට මම තෝරන්නේ ලූෂන් බුලත් සිංහලයන් විසින් ලියපු පෙම්වතුන් කියන ඊටාම කෙටි පේලි 6ක් 7ක් තියෙන කෙටි කවිය. ඔහු කියනවා සැබෑ පෙම්වතුන් කිසිදාක එක් නොවේ. සැබෑ පෙම්වතුන් කිසිදාක එක් නොවේ. එක්කුවන් කිසිදාක සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ. වෙන්ව ගියවුන් සදා කල්හිම සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් වේ. සමහරලාට කවියක ඇත්ත සහ සමාජය පිළිගන්නවාද නැද්ද කියන එක තුල සමාජය තුල ඒ කවියෙන් කියලා දේ පිළිබඳ ආකල්පය අපිට හිතා ගන්න පුළුවන්. මේ කවිය වගේම ඊළඟට ගන්න ගීතය. ඒකෙන් කියන කාරණාව සමාජය ඇත්තටම ප්‍රතික්ෂේප කරනවා නම් ඒ කවිය හෝ ගීතය ජනප්‍රිය වෙන්නේ නැහැ. ඇත්තටම ප්‍රතික්ෂේප කරනවා කියන කාරණාවක් ඇතුලේ වුණත් ඒ ගීතය රසිකයෝ ඉතාම ආදරේ වැළඳ ගන්නවා. එතකොට ඔවුන්ගේ ඇතුලේ තියෙන අර කවියා විසින් අවදි කරන්න උත්සාහ කරන දේවල් අවදි වෙලා තමයි එහෙම වෙන්නේ. ඉතින් ඒකට හොඳ උදාහරණයක් තමයි මේ ලූෂන් බුලත් සිංහලෙන් ලියන සැබෑ පෙම්වතුන් කිසිදාක එක් නොවේ. එක්කුවන් කිසිදාක සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ. වෙන්ව ගියවුන් සදා කල්හිම සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් වේ කියන කෙටි කවිය. ඉතින් ඔහු මේ ප්‍රස්තුතයේම දම්පාටින්ලා සඳ බැස යනවා කියන ගීතය ලියනවා. ඔහු විසින් ප්‍රකාශ කරන පරිදි ඒ දම්පාටලා සඳ කියන එක ඔහුගේ අත්දැකීමක්. ඔහුගේ දම්පාටින් එක දැකලා තියෙනවා කියන එක ලූෂන් බුලත් සිංහලන් ප්‍රකාශ කරලා තියෙනවා අහලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඉන්න යුවලක් ගැන මේ ගීතේ ඔහු කියනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එක්වීම කියන්නේ විවාහය කියලා. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රේමයේ කූට ප්‍රාප්තිය කියන්නේ විවාහය කියලා. නමුත් ලූෂන් බුලත් සිංහලයන් මේ කියන්නේ එහෙම එක්වීමක් ගැන නෙමෙයි. සමාජ සම්මතයන් තුල වෙන එක්වීමක් හෝ සදාකාලික එක්වීම ජීවත් වීමක් ගැන නෙවෙයි. මානව බැඳීමක් හැටියට සදාකල්හිම එකට ජීවත් වීමක්. වෙන් වී ගියවුන් සදාකල්හිම පවතින මානව බැඳීම් තියාගන්නවා කියලා. ඒක තමයි මම හිතන්නේ ලූෂන් සර් කියන්න උත්සාහ කරන දේ. ඉතින් ඔවුන්ට මේ තියෙන සමාජය තුල ප්‍රාර්ථනා කරන්න වෙනවා සමහර ලාවට රැකල දිගුවේ නම් ලාසඳ නොමැකේ නම් කියලා. මොකද දවල් කාලය තුල මේ තියෙන රාමුවල් සංස්කෘතික රාමුවන් තුල ඔවුන්ට සැබෑ පෙම්වතුන් ජීවත් වෙන්න බෑ. ඒකත් එක්ක මම හිතන්නේ අපිට 10 වෙනි ගීතයට යන්න පුළුවන්. හොඳයි. කවිය සරල බසින් සැරසුණාට කමක් නැහැ. කවිය අපිට හොයා දෙන්නේ යථාර්ථය නම්. ඇත්තටම ජීවන යථාර්ථය සැබෑවට පැහැදිලි කරන කවි 10ක් තෝරන්නට එකතු වුණු නුවන් තොටවත්ත තරුණ කවියාට නිර්මාණකරුවාට අපේ ස්තුතිය ගෞරවය පුද කරනවා. බොහොම ස්තුතියි අද පැමිණියාට. ඒ වගේම ඉන්දුනාත් නන්දසිංහ සංගීත අධ්‍යක්ෂණය කළේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායමේ සංගීතය සැපයුවේ දේවිකා චතුරානි රවින්ද සත්සර ගී ගායනාවලින් එකතු වුණා. කවි 10ට ගී 10ක් එක්ක ආයෙත් දවසක හමු වෙමු. එතෙක් කවි රස විඳුම් ඔබේ හදවතේ රැඳේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දම්පාටින්ලා සඳ බැස යනවා ආකාශ
පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන් වී යන මොහොතක් නැගේ දැසට ලංව තවත් මේ මොහොතේ ගොඩු වී ඉන්නෙමි මං ගොඩු වී ඉන්නෙමි මං සෙවනලි නොමැකීනම් එළිය කළු නොවේනම් සෙවනලි නොමැකීනම් එළිය කළු නොවේනම් බිත්ති පුරාවේ සෙවනලි එන්දේ තනිය මකා ගන්නයි ඉනතුරු සොයා මගේ සෙනෙහස මතුදා තම්පාටින්ලා සඳ බැස යනවා ආකාසේරන් වන් පාටයි සමුගෙන යන්න මගින් තව මොහොතයි නුදුඩා ඉන්නේ ඇයි නුදුඩා ඉන්නේ ඇයි දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන් වී යන මොහොතක් නැගේ දැසට ලංව තවත් මේ මොහොතේ ගොඩු වී ඉන්නෙමි මං ගොඩු වී ඉන්නෙමි මං රෑ කල දිගුවේ නම් ලා සඳ නොමැකේ නම් රෑ කල දිගුවේ නම් ලා සඳ නොමැකේ නම් නෙළුම් පතක රැඳි පිනිබිඳුවක් සේ ළමැද තලා යහනේ ඉන්නම් පමා වෙලා ඉරු නැගෙන තුරා තම්පාටින්ලා සඳ බැස යනවා ආකාසේරන් වන් පාටයි සමුගෙන යන්න මගින් තව මොහොතයි නුදුඩා ඉන්නේ ඇයි නුදුඩා ඉන්නේ ඇයි දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන් වී යන මොහොතක් නැගේ දැසට ලංව තවත් මේ මොහොතේ ගොඩු වී ඉන්නෙමි මං ගොඩු වී ඉන්නෙමි මං